මාධ්‍යයෙන්, රූපවාහිනියෙන්, ටීවී එකකින් අහන්ට ලැබෙනවා, දකින්ට ලැබෙනවා. ස්වාමීන් වහන්සේලා ධර්මයේ කියා දෙනවා. එහෙමයි. එතකොට ඒ ධර්මයේ කියා දෙන ස්වාමීන් වහන්සේලා ඇත්තටම ධර්මයේ හැසිරීමෙන්ද මේ කියා දෙන්නේ? එහෙමයි. ධර්මයේ හැසිරීලාද මේ කියා දෙන්නේ? එහෙමයි. හැසිරීලා අවබෝධ කරගෙනද මේ කියා දෙන්නේ? එහෙමයි. ඒ කියන්නේ සිල්වත් පිරිසක් විදිහට සීලය පුරුදු කරමින් සමාධිය වැඩුව පිරිසක් විදිහට හෝ සමාධිය වඩමින් එහෙම නැත්නම් ප්‍රඥාව වැඩුව පිරිසක් වශයෙන් හෝ ප්‍රඥාව වඩන පිරිසක් වශයෙන් ඉඳගෙනද මේ ශ්‍රාවකයන් විදිහට සීල සමාධි ප්‍රඥා වග්ගෙන මේ කතා කරන්නේ. ඒ ගැන වැටහිමක් නැහැ. මොකද මුනිවරුන්ගේ ධර්මයේ කතා කරන නිසා ඇත්තටම අපි ඒක කොහොමද තේරුම් ගන්න කියන කාරණේ මේ අහන්නේ නේද? අපිට මේක ටිකක් වර්තමානයේ කතා කරනකොට ටිකක් සංකීර්ණ කාරණයක්. ටිකක් අර්බුද ඇති වෙන්න පුළුවන් පරිසරයක්. හැබැයි අර්බුද ලෙහෙන්න තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. දැන් අපි බොහොම පැහැදිලිව දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අවංකයි. අවංකයි කියලා කියන්නේ ඇතුළේ එකක් පිටේ එකක් නෑ. කරන දේ කියන දේ කරන අය. ඒක තමයි අවංකකම කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියලා කියන්නේ අට්ඨපුරුෂ පුද්ගල සංඝ රත්නය. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් මග වඩනහා ඵලයටපත් වෙච්ච 8යි අට්ඨපුරුෂ පුද්ගල. එතකොට ඒ බඳු සංඝයා සුපටිපන්නයි. ජීවිතේ රාගය, දේශේ, මෝහ නැමැති අකුසල් මුල් ප්‍රහාණය කරලා පිරිසුදු කර ගැනීම, සිත පිරිසුදු කර ගැනීම ඉලක්කයක් තියෙනවා සුපටිපන්න වෙන්නේ. උජුපටිපන්නයි. ඒ සිත අපිරිසුදු කරන රාගය, දේශේ, මෝහය ඉතුරු නැතුව ප්‍රහාණය කරලා සිත පිරිසුදු කර ගැනීම පිණිස මාර්ගයේ වඩන පිරිසක්. සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි. ඒ ශ්‍රාවක පිරිස අකුසල් ගැන අවබෝධ ඥාණයෙන් යුක්තයි. අකුසල් මුල් ගැන අවබෝධ ඥාණයෙන් යුක්තයි. අකුසල ආදීනව ගැන අවබෝධ ඥාණයෙන් යුක්තයි. ඊළඟට කුසල් ගැන, කුසල මුල් ගැන, කුසල ආනිසංස ගැන අවබෝධ ඥාණයෙන් යුක්තයි. ඊළඟට මේ විදිහට පින ගැන, පව් ගැන, කළ යුතු දේ, නොකළ යුතු දේ, යහපත, අයහපත, ඇසුරු කළ යුතු කෙනා, ඇසුරු නොකළ යුතු කෙනා, සේවනය කළ යුතු දේ, සේවනය නොකළ යුතු දේ, ඊළඟට සුගති දුගති, කර්මඵල, හේතුඵල ධර්මයේ හට ගැනීම නැතිවීම, සංසාර ගමන, චතුරාර්ය සත්‍ය ධර්මයේ විසඳුම නිවන කියලා කරුණ ගැන අවබෝධ ඥානෙන් යුක්තයි. සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි. බුදුරජාණන් වහන්සේ සාමීචි ප්‍රතිපදා දෙකක් දේශනා කරලා තියෙනවා. පළවෙනි එක තමයි ගිහි සාමීචි ප්‍රතිපදාව. ගිහි පැවිදිනේ. එතකොට ගිහි සාමීචි ප්‍රතිපදාව විදිහට බුදුරජාණන් වහන්සේ වදාළේ සසර දුකින් ඈතර වෙන්න වීරිය කරන සංඝ රත්නය උදෙසා ශ්‍රාවකයන් විදිහට එයා චීවරයෙන් උපස්ථාන කරනවා නම් පිණ්ඩපාතයෙන්, සේනාසනෙන්, බෙහෙත් පිළිකර වලින් අන්න ඒක තමයි කියනවා ගිහි ශ්‍රාවකයන්ගේ ගිහි සාමීචි ප්‍රතිපදාව. සිව්පසයෙන් සංඝයාට උපස්ථාන කිරීම. එතකොට ශ්‍රමණ සාමීචි ප්‍රතිපදාව කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ භාවනාව වඩනවා නම්. ඊළඟට ඊර්ෂ්‍යාව ප්‍රහාණය කරන්නට මුදිතාව වඩනවා නම්. ඊළඟට මෛත්‍රී, කරුණා, හිංසාකාරී අදහස් දුරු කරගන්නට, ඊට පස්සේ ඊර්ෂ්‍යාව දුරු කරගන්නට, ගැටීම් දුරු කරගන්න බ්‍රහ්ම විහාර වඩනවා නම් ඒක කියනවා ශ්‍රමණ සාමීචි ප්‍රතිපදාව. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක අට්ඨපුරුෂ පුද්ගල සංඝයා ඒ කියන්නේ බ්‍රහ්ම විහාර වලින් යුක්ත නම් ඒක භික්ෂුවගේ ශ්‍රමණ සාමීචි ප්‍රතිපදාව. එතකොට භික්ෂුවක් ශ්‍රමණ සාමීචි ප්‍රතිපදාව කියලා කියන්නේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා විද්දනං යුක්තනං ඒ සංඝයා අනිත් අයටත් ජීවිතය සුවපත් කරන ධර්මයේ කියා දෙනවා නම් ඒ සුපටිපන්නාදී සංඝයා.
ඒ අය තමයි බුද්ධ ශාසනයට අයිති. එතකොට මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට හිස ගිනිගත් උපමාවෙන් ඇඳිවත ගිනිගත් උපමාවෙන් හිස ගිනිගත් උපමාවෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරලා සතර පා දුකේ මුදහස් වෙන්න වීරිය කරනවා නම් සීකාසේක මග වඩන වැඩුව වශයෙන් සුපටිපාන්න මග වඩන වැඩුව වශයෙන් ඒ අය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. ඒ ශ්‍රාවක සංඝයාට තමයි බුදුරජාණන් වහන්සේ වදාළ අකුසල් ගැන හොඳ නුවණින් විමසිලා වැටහීමක් තියෙන්නේ. අකුසල් මුල් ගැන, ආදීනව ගැන, කුසල් ගැන, කුසල මුල් ගැන, කුසල ආනිසංස ගැන මේ විදිහට පින්පව් හොඳ නරක කළ යුතු දේ නොකළ යුතු දේ යහපත අයහපත ඊළඟට සේවනයේ කළ යුතු දේ නොකළ යුතු දේ ඇසුරු කළ යුතු කෙනා ඇසුරු නොකළ යුතු කෙනා සුගති දුගති කර්මඵල සංසාර ගැමන චතුරාර්ය සත්‍ය විසුතුම නිවන ගැන ශ්‍රද්ධාවන් කල්යාණ මිතුරන් ළඟට ඇවිල්ලා ධර්මය අහලා නුවණින් කල්පනා කරලා යුක්තව ශ්‍රද්ධා හිරියොතා පිරිය පඤ්ඤා සීල සමාධි ප්‍රඥා වඩනවා නම් ඒ අයට තමයි ඉඳුරන් සංවර කරගෙන අප්‍රමාදීව කාය ජීවිත දෙක අත්හැරලා එයා සතිපට්ඨාන ආදී භාවනා කරනවා නම් සමාධිය උපදවා ගන්නට වීර්යය කරනවා නම් සතිපට්ඨානෙ වඩනවා නම් එතකොට මොකද වෙන්නේ? සිල්වත් කෙනෙක් නිසා එයා උපසම්පදා භික්ෂුවක් නම් සිල්වත් සංඝ පිරිසේ දස කතාවෙන් අනුග්‍රහ ලැබමින් එයා ඇවත් දෙසාගෙන පිරිසුදු වෙලා ඊට පස්සේ ඇවතක් වුණොත් පිරිවෙස් මානත් අබ්බහන කරමින් සිල්වත් භික්ෂුවක් විදිහට යන කෙනාට තමයි ඉඳුරන් සංවර වෙලා සිල්වත් භික්ෂුවක් විදිහට සමාධි සම්වත්තනිකං සීලං ඒ සීලය සමාධියට උපකාර වෙනවා. සමාධිය තුළ නීවරණ යටපත් වෙනවා. ඔය නීවරණ යටපත් වීම තුළ ඒ කියන්නේ සමාවෙන්ට සිල්වත් කෙනාගේ උපකාර වෙන්නේ සීලී සමාධිය පිණිස. එතකොට සමාධිමත් කෙනාගේ නීවරණ යටපත් වෙනවා. යටපත් වුණාට පස්සේ සමාධිමත් සිතින් මේ සතිපට්ඨාන ආදී ධර්මයන් වඩනකොට තවදුරටත් නීවරණ යටපත් වෙලා එයාට දුක ගැන සිහිනුවන ඇති වෙනවා. දුකේ හට ගැනීම ගැන සිහිනුවන ඇති වෙනවා. දුක නිදහසීම නිවන ගැන සිහිනුවන ඇති වෙනවා. නිදහස් වෙන මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් සිහිනුවන ඇති වෙනවා. එතකොට ඊබදු සංඝයා තමයි සාමීච ප්‍රතිපන්නේ. මේ දෙව් මිනිසුන්ට මේ සියලු දේ ගැන කියා දෙන්න සුදුස්සෙක් වෙන්නේ. එතකොට එයායි ශ්‍රාවකයෝ. සුපටිපන්න ශ්‍රාවකයෝ, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචපටිපන්න. ඉන් මෙපිට කෙනෙකුට ධර්මයක් ඕපනායක වශයෙන් තමන්ගේ ජීවිතය තුළ මාර්ගය තුළ හික්මිලා සමත විදර්ශනා වශයෙන් තේරුම් ගත්ත ප්‍රමාදී කෙනෙකුට සිහිනුවණක් තියෙන්න බෑ. අප්‍රමාදී මග වඩන කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේ ගැන දුක ගැන වදාළ ගැන සිහිනුවණ තියෙන්නේ. දුකේ හට ගැනීම ගැන නැතිවීම මාර්ගය ගැන සිහිනුවණ තියෙන්නේ. ඒ බඳු අය තමයි දෙව් මිනිස්සුන්ට මේ ධර්මයේ කියා දෙන්න සුදුසු අය, අවංක අය. අවංක අය මග හික්මෙමින් හික්මිච්ච නේද? එතකොට ඒ අය අවංක අය. දේශනාවේ තියෙන්නේ කොහොමද? සිව්පස්සෙන් අනුග්‍රහ ලබනකොට දායක පින්වතුන්ට ශ්‍රමණයන් වහන්සේලා විදිහට කරන්න තියෙන්නේ මොකද්ද? කරෝත ධම්ම දානෙන්න. ඒ ඇයට ධර්මී කියා දෙන්න. එතකොට මේ ධර්මී කියා දෙන්නේ කාටද? Tamanට මඟ වඩන්ට උපකාර කරන ගිහි ශ්‍රාවකයන්ට. ගියාට. එතකොට Taman ප්‍රමාද වෙලාද අප්‍රමාද වෙලාද කියා දෙන්න. අප්‍රමාද වෙලානේ. නේද? මාර්ගේ වඩමින්. එතකොට ඒ නිසා නමුත් අපිට වර්තමානයේ දැකෙන්න ලැබෙනවා මේ දුක ගැන, සමුදය, නිරෝධය ගැන කතා වෙනවා අඩුයි. හැබැයි මාර්ගයක් ගැන තමයි හැමතිස්සෙම කතා වෙන්නේ. ඒක එහෙම වෙන්න පුළුවන්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං. දැන් දුක පදනම් වෙච්ච මාර්ගයක් තමයි තියෙන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. ඔව්. දැන් දුකට අයිති මාර්ගය තුල කතා කරොත් දුකට අයිති ඇස මාර්ගය තමයි අනිත්‍ය. ඇස අනිත්‍ය වශයෙන් බලන්න කියලා කියන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. ඒ ගැන කතා කරනවා. හැබැයි දුක ගැන, සමුදය ගැන, නිරෝධය ගැන
මාර්ගය ගැන හරියට නිරෝධව කතා කරන්න බෑ ප්‍රමාදී කෙනෙක්. දැන් අපිට වර්තමානයේ දකින්න ලැබෙන්නේ ගිහි පැවිදි බොහෝ පිරිසක් අතර සුළු පිරිසක් ඇර මේ මොකද්ද අටුවා ටීකා ටිප්පණි ඉගෙනගෙන මතක සත්‍ය සංසාරයෙන් ආපු මාතෘකාවකට ත්‍රිපිටකයේ පුරා සැරිසරලා කරුණ හොයාගෙන ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා කියා දීමක් විතරයි බහුතරයක් අපිට පේන්නේ. දැන් අපිට මාධ්‍යයෙන් පේනවා භාවනා උපදේශක අයපව ඉන්නවා. ගිහි පැවිදි. හැබැයි එතකොට දැන් සාමාන්‍ය ජීවිතයට තමයි ගත කරන්නේ. එතකොට එහෙම නීවරණ සහිතව ගත කරන්නේ. එතකොට නීවරණ රහිත වූ ජීවිතයකට ස්පර්ශ වෙන සිහිනුවන නීවරණ සහිත කෙනෙකුට ස්පර්ශ වෙනවද? වෙන්නේ නැහැ. නැත්නම් ඒ ගැන නීවරණ යටපත් කරලා ප්‍රහාණය කරලා අවබෝධ කරගන්න ධර්ම කරුණු වැටහෙන්න පුළුවන්ද? බෑනේ. නමුත් කතා කරනවානේ. ඒ මොකද දේශනා පුරාවට තියෙන නිසා. ඉතින් මේ ලෝකේ ලැජ්ජ බය කියලා කාරණයක් තියෙනවා. නේද? සත්තු මරන්න ලැජ්ජ බය ඇති කරගන්න හොරකමට, වැරදි කාමසෙන් බොරුවට එහෙම තියෙනවා. හැබැයි තව කාරණයක් තියෙනවා. ඒ තමයි නොකරන දේවල් කියන්න ලැජ්ජ වෙන්න ඕනේ. නොකරන දේවල් කියන්න ලැජ්ජ වෙන්න ඕනේ. අපි කලිනුත් කතා කරා නේද? එතකොට දැන් වර්තමානයේ අපිට බොහොමයක් පේන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට කියලා ඇතම් ගිහි පැවිදි අය සුළු පිරිසක් අර බහුතරයක් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට කියලා මිනිස්සුත් නැහැ. දැන් සමත විදර්ශනා කතා කරන්න පුළුවන් ඒ අයත් එක්ක විතරනේ. නැත්නම් ඒව පොදුවේ කතා කරන්න පුළුවන් කාරණා නෙවෙයි. මේක දැන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව ගමු. දාන, සීල, භාවනා. මේ භාවනාවේ යෙදෙනකොට කාලයක්ද පිරිස? නෑ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවේ භාවනාව ඇතරලා බහුතරයක්. ඊට පස්සේ සිල් රකින්න පිරිසක් ඉන්න කාලයක්ද මේ? නෑනේ. දානි නම් ටිකක් දෙනවා. හැබැයි කොරෝනාත් එක එකක් නැති වෙලා. බහුතරයක් එනං දැන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවේ දානය තුලින් කලාතුරකින් සිල් රකින්න පිරිසක් බොහෝ සුළු පිරිසක් ඉන්නවා. එහෙනම් භාවනාව ගැන කතා කරන්නත් පිරිස අඩු වෙලා. නේද? එතකොට එහෙනම් නිතර බහුල වශයෙන් සමත විදර්ශනා කතා කරන්න එතන කාරණයක් තියෙනවද? නෑනේ. නේ? මොකද සාමාන්‍ය මිනිස් ස්වභාවය තමයි ධර්මී බෞද්ධ සමහරක් පින්වතුන් නොඇසූ දෙයක් අහන්න කැමති. හැබැයි කරන කෙනෙක් නෙවෙයි කරන අයත් අඩුයි. එතකොට නුවණැත්තන් විදිහට ධර්මී කියා දෙන අය තේරුම් ගන්න ඕනේ. එයා ගැන නිපක නුවණැත්තන් විදිහට තේරුම් අරගෙන මෙයා කරන කෙනෙක්ද කියන කෙනෙක්ද කියලා. අහන කෙනෙක්ද කියලා. එහෙම තේරුම් අරගෙන තමයි මේ මාතෘකාවට අදාළ කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක හිස් දෙයක් වෙනවා. නේද? ඒ නිසා ධර්මයේ කියා දෙන ගිහි පැවිදි අය බුදුරජාණන් වහන්සේ වදාළේ මඩ ගොඩේ ඉඳගෙන නම් මේක කරන්න බෑ. මඩෙන් ගොඩට එන්න. වීරිය කරමින් හරි කෙනෙක් කතා කරන එක සාධාරණයි. නේ? දැන් මසුරුකමේ ඉඳගෙන දන් දීම ගැන කතා කරාට කමන්නේ. හැබැයි නුවණැත්තු ගරහන්නේ දෙයකට. කතා නේද? එතකොට දුස්සීලකමේ ඉඳගෙන පන්සිල්වත් රකින්න නැතුව සීලේ ආනිසංස ගැන කතා කරාට එයා ප්‍රශංසා කරනවද? නේ? නෑ. ඊට පස්සේ ඒ වගේ අටසිල් රකින්න නැතුව නේ? සීලේ ආනිසංස ගැන කතා කරනවා. ඒක වැදගත්කමක් තියෙනවද ඒකේ? ඒකට වටිනාකමක් දෙන්න පුළුවන්ද? එතකොට සාමණේර දසසිල්වත් රැකගන්නේ නැතුව සීලය ගැන කතා කරනවා. ඒක ලැජ්ජා වීතු කාරණා නෙවෙයිද? ලැජ්ජාවිතු කාරණයක්. ඇයි නොකරන දේවල් කියනවා. ඒක ලැජ්ජා වෙන්න ඕන කාරණයක්. මේක අවංකත්වයට හොඳ නැහැ. ඊළඟට උපසම්පදා සීලය. මාසෙට දේවතාව උපෝසතී කරන්න ඕනේ. පිරිසුදු සංඝයා එක්ක. ඇවතක් වුණොත් පිරිසුදු සංඝයා ඉදිරියේ දේශනා කළ සංවර වෙන්න ඕනේ. ඊට පස්සේ බරපතල ඇවතක් වුණොත් ඒවට තියෙනවා. පිරිවැස් තියෙනවා, මානක් තියෙනවා, අබ්බහන විනය කර්ම තියෙනවා. ඒව කරන්න ඕනේ. එතකොට එයා සිල්වත් භික්ෂුවක් විදිහට ශ්‍රද්ධාවන්ත කෙනෙක් විදිහට එයා ශාසනයේ ධර්මයේ කියා දෙන්න සීලය ගැන කියා දෙන්න සුදුසුයි. මොකද සීල ගෞරවය තියෙන නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට ඇවතක් වුණත් වරදක් වුණත් බුදුරජාණන් වදාළ විදිහට පිරිසුදු වෙන වැඩපිළිවෙල ඉන්න නිසා. එතකොට එයා සීලය ගැන කතා කරන්න පුළුවන්. සුදුසුයි. එහෙම නැත්තම් එයා කතා කරන්න ඒක සුදුසුද? ඒකට ලැජ්ජා වෙන්න උන නොකරන දේවල් කියන්න. ඊළඟට සමාධිය.
සමාධිය නොවඩා සමාධිය ගැන කතා කරන්නට ලැජ්ජ වෙන්න ඕනේ. ප්‍රඥාව නොවඩා ප්‍රඥාව ගැන කතා කරන්න ලැජ්ජ වෙන්න ඕනේ. මම මේ කියන්නේ අවංකයට. මේක සතරාගතියෙන් තොරව ශ්‍රද්ධාවන්ත අය විදිහට සීනුවන පාවිච්චි කරලා කර්මඵල තේරුම් අරගෙන තේරුම් ගන්න ඕන දෙයක්. නැත්නම් මොකද වර්තමානයේ ගොඩාක් දුරට මේ අඩුව තියාගෙන කතා බහ කරන අය ඉන්නවා. එතකොට අඩුපාඩු සහිතව නම් කතා කරන්නේ අඩුපාඩු නැති ධර්මයේ අඩුපාඩු තියෙන මිනිස්සුන්ගේ දෙවියන්ගේ හිතවලට යයිද? නෑනේ. දැන් අපි ධර්මයේ කතා කියන්නේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා කියලා ආරාධනා කරනවා. දැන් එතකොට අපි දන්නවා චාතුම්මාරාජික දෙවියන්ගෙත් තවතිසාදී මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නේ. නේ? එතකොට දැන් කාගේ ධර්මය අහන්නද මේ ආරාධනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. හැබැයි ටික වෙලාවක් පටන් ගන්න ගාථාවෙන් ටික වෙලාවක් යනකොට ධර්මී නාමයෙන් අපිට අහන්න ලැබෙන දේවල් පේනවා. සමහර ඒවා ධර්මයට බහ බැලෙන්නේ නෑ. ද මනුස්ස ලෝකේ හොඳට ධර්ම විනය ධර්මයේ හැසිරෙන අය සමහර විට ওই බණ අහන්න එනවද? එන්නේ නෑ. නේද? එතකොට මනුස්ස ලෝකයේ යනවා නම් දෙවිවරු වෙයිද? ඒ මොකද ධර්මයේ දන්න කෙනා, සත්‍ය දන්න කෙනා, සත්‍ය අවබෝධ කරපු කෙනා දන්නවා කෙනාගේ ස්වභාවය කියන්නේ මොනවද කියලා. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා නොකරන දේවල් කියන්න ඕනේ. නොහිතන දේවල් කියන්න ඕනේ. නේද? එහෙනම් කරන කියන හිතන දේවල් තමයි කියන්නේ. ඒක තමයි අවංකත්වය. නේ? දැන් වර්තමානයේ සැබෑ ධර්ම විනය තුල හික්මෙන සැබෑ ධර්ම විනය කියා දෙන පිරිස බොහොම අඩුයිනේ. ඒයට සමාජයේ කිසිම පිළිගැනීමක් තියනවද? මට පේන්නේ ඒක. නේද? මොකද සීනුවන තියෙන සිල්ලුතුන් පිළිගන්න ගරුසරු සත්කාර සම්මාන කරන යුගයේ ටිකෙන් ටික අඩු වෙලා යන්නේ. ඒක තමයි පිළිගත්තත් නැත ඇත්ත. නේද? ඒ නිසා අපි ආරාධනා කරමු ධර්මයේ කියා දෙන ගිහි පැවිදි හැම දිනාටම අවංකව නියතමානීව ගෞරවයෙන් කරන ආරාධනාවක් විදියට මේ ශ්‍රද්ධාව ගැන කතා කරන්නට ශ්‍රද්ධාවන්ත කෙනෙක් විදියට සීලය ගැන කතා කරන්නට අවංකවම පන්සිල් අටසිල් සාමනීර දසසිල් උපසම්පදානම් පෝය කරමින් ඇවැත් දිසාගෙන පිරිවෙස් මානත් අබ්බහන් කරමින් එතකොට ඒක සුදුසුයි ශ්‍රද්ධා සීල ශ්‍රුත. එතකොට හොඳ දහම් දැනුමක් කල්යාණ මිත්‍ර ඇසුරේ දස කතාවෙන් අනුග්‍රහ ලැබමින් නිර්වුල් වෙන අප්‍රමාදී මේ ජීවිතේ ඉසගිනිගත් ඇඳිවත ගිනිගත් උපමාවෙන් සකාය දිට්ඨිවත් ප්‍රහාණය කරන්න උමන ඉලක්කයෙන් ඉගෙනගත් දහම් දැනුමක් තියාගෙන නේද ශ්‍රද්ධා සීල සුත ත්‍යාග අත්හැරීම පුරුදු කරමින් හැබෑවටම මේ සතිපට්ඨාන ධර්මයන් ස්කන්ධ ධාතු ආයතන ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව අවබෝධ පිණිස ඉන්ද්‍රිය සංවර කරමින් ජාගරයාන යෙදෙමින් නිදවරාගෙන භාවනා කරමින් මරණ සතිය වඩමින් පටික් ආහාරේ පටික්කුලේ ගන්න ආහාරයේ අර්ථ දැනගෙන ඒ වැඩපිළිවෙල තුළ ඉඳලා ප්‍රඥාව ගැන නිවන් මඟ ගැන කතා කරන්නට කියලා අපි ආරාධනාවක් කරමු නේද? ඒක මොකද ඒක ශ්‍රාවකයන්ට ගැලපෙන්නේ නැතකොට තමනුත් නිහතමානීව අහිංසක සතුටක් ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ දේ කරමින්නේ මම මේ අනිත් අයට කියා දෙන්නේ කියලා. ඒක නිහතමානී අහිංසක සතුටක් තියෙනවා. එහෙම නැත්නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට Tamanටත් දෝෂයක්, අහන අයටත් දෝෂයක්. ඒ නිසා ඊළඟට අපි අර අහන බලන අයට කියනවා කෙනෙකුගේ කටහඬින් ඇති වැඩ නෑ. කටහඬේ වචන හසුරුවන රිද්මේ විලාසිතාවේ ඒකේ ඇති වැඩ නෑ. වටිනාකමක් ලැබෙනවා. ඒවට සැබෑවටම සත්‍ය මුනි ධර්මයේ අප්‍රමාදී කෙනෙක් විදිහට කතා කළොත්. එහෙම නැත්නම් ඉන් ඇති වැඩක් නෑ. ඉතින් එහෙමනම් අපි බලමු ධර්මයේ දැන් අපිට නොයේකුත් ගිහි පැවිදි අයගෙන් ධර්මය අහන්න ලැබෙනවා. ඇත්තටම මේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස වීරිය කරමින් වීරිය කරපු කරන ස්වාමීන් වහන්සේලා ගිහි පැවිදි උපාසක උපාසිකාවන් ස්වාමීන් වහන්සේලාද මේ ධර්මය කියන්නේ කියන කාරණේ ගැටලු. අපි මේක ධර්මානුකූලව තේරුම් ගමු. එහෙම නැත්නම් යම් යම් අර්බුද හට ගන්නවානේ. නේද? මේ වෙනස අපි හඳුනා ගමු. මේ දේශනාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආංගුත්තර නිකායේ 3 වෙනි කොටසේ පංචක නිපාතයේ 2 3 අනාගත වර්ගය අනාගත භය වර්ගයේ තියෙන.
මේ දේශනාවේ නම පඨම ධම්ම විහාරි සූත්‍රය. ඒකෙදි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත්නුවර ජේතවනාරාමේදී. එදා බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා භික්ෂුවක් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරලා පැත්තකින් වාඩි වෙලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ධම්ම විහාරී කියලා කියනවා. ස්වාමීනි මේ භික්ෂුවක් ධම්ම විහාරියයි කිව යුතු වන්නේ කවර කරුණු මතද? ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන භික්ෂුවක් කියලා කියන්නේ කොහොමද? එහෙමයි. කියලා තමයි අහන්නේ. ලස්සන ප්‍රශ්නයක්. අපේ දැන් අර ගැටලුවට විසඳුමක් අපි නිරවුල් කරගන්න තියෙන්නේ අපේ සුගතයන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ අපේ ධර්මරාජයන්න් වහන්සේගේ අනුශාසනාවටනේ. එහෙමයි. ඒක අපි අහන්නේ. දැන් මොකක්ද ඇවි ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ධම්ම විහාරී කියලා කියනවා. ස්වාමිනී භික්ෂුවක් ධම්ම විහාරීයයි කිව යුතු වන්නේ කවර කරුණු මතද? ඒක තේරුණානේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළනවා ඔන්න මේ භික්ෂූන් අතර තියෙන නානත්වය වෙනස්කම්. එතකොට අපිට මේ අර දැන් වර්තමානයේ තියෙන වෙනස්කම් වලින් හඳුනා ගන්න පුළුවන් ඒ අය කවුද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළන පින්වත් භික්ෂුව මේ ශාසනයේ භික්ෂුවක් ඉන්නවා. නවාංග ශාස්ත්‍ර ශාසනය තියෙනවානේ. ඔව් දුක්ඛ සමුදය නිරෝධේ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට දේශනා කරපු සමස්ත ධර්මය කරුණු 9ක් ඔස්සේ විග්‍රහ වෙනවා. ඒ තමයි සුත්ත ගේය ව්‍යාකරණ ගාථා උදාන ඉති උත්තක ජාතක අභූත ධම්ම වේදැල්ල කියලා. මේ ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ විස්තර වෙන කොටස් 9. තේරෙනවනේ? බුදුරජාණන් වහන්සේ වදාලා යම් භික්ෂුවක් මෙන්න මේ නවාංග ශාස්ත්‍ර ශාසනයේ මොකද්ද? සුත්ත ගේය ව්‍යාකරණ ගාථා උදාන ඉති උත්තක ජාතක අභූත ධම්ම වේදැල්ල. මේ නවාංග ශාස්ත්‍ර ශාසනයේ මොකද කරන්නේ? භික්ෂුවක් ඉන්නවා. එයා ඉගෙන ගන්නවා. අධ්‍යයනය කරනවා. එයා මොකද කරන්නේ? මේ ශාසනයේ භික්ෂුව එයා නවාංග ශාසනය ඉගෙන ගන්නවා. එතකොට මුළු දවසම ගෙවන්නේ ඉගෙන ගන්නා වැඩපිළිවෙල තුල තමයි. ඔන්න ශාසනයේ එක භික්ෂුවක්. හැබැයි භාවනා කරන්නේ නැහැ. ඒ කියන්නේ සතිපට්ඨාන සත්‍තිස් බෝධිපාක්ෂිකයි ධර්මයේ පුරුදු කරන්නේ නැහැ. එයා කරන්නේ මොකද්ද? නවාංග ශාසනය ඉගෙන ගන්න එක. එතකොට ශාසනය ඉගෙන ගැනීමකින් ධර්මයේ අවසන් වෙනවද? නැහැ. ඕනම දේ කරන්නේ නැහැ. භාවනා කරන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා මග වඩන්නේ නැහැ. එයා මොකද කරන්නේ? ඉගෙන ගන්නවා. තමා තුළ චිත්ත සමාධි නොයදේ. ඒ කියන්නේ සමාධියක් උපදවා ගන්නට මෙයා වීර්යය කරන්නේ නැහැ. කරන්නේ මොකද්ද? ඉගෙන ගන්න එක. මේ භික්ෂුව පරියාප්ති බහුලයයි කියනු ලැබේ. එතකොට ඒ භික්ෂුවට කියන්නේ මොකද්ද? මේ භාවනාව අත්හැරපු චිත්ත සමාධිය අත්හැරපු ධර්මයේ ඉගෙන ගන්නටම ජීවිතේ කැප කරපු භික්ෂුවක්. එයාට කියන්නේ පරියාප්ති බහුලයෙක් කියලා. පරියාප්ති බහුල භික්ෂුව කියලා කියන්නේ. එතකොට එයා මොනවද අත්හැරලා තියෙන්නේ මේ ශාසනේ? තමා තුළ චිත්ත සමාධියක් ඇති කරගන්න වීරිය කරන්නේ නැහැ. භාවනාව කරන්න මහන්සි ගන්නෙ නැහැ. එතකොට එයා කරන්නේ මොකද්ද? ඉගෙන ගන්න එක. බුදුරජාණන් වහන්සේ වදාලා එයාට කියන්නේ පරියාප්ති බහුලයෙක්. ඉගෙන ගන්න වාසය කරන කටයුතු වලින් බහුල කෙනෙක්. ඒකිනා ධම්ම විහාරි නෙවෙයි කියනවා. ඒ කියන්නේ මේ ජීවිතේම ධර්මාබෝධය කළා ආර්ය සත්‍ය අවබෝධ කළා සසර දුකින් නිදහස් වෙන්න වීරිය කරන භික්ෂුවක් නෙවෙයි. දැන් එහෙනම් අපි කල්පනා කරන්න මෙහෙම කෙනෙක්ද අපිට බණ කියන්නේ. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ සංඝයා කවුද? සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, ආසංචිපටිපන්න. එහෙනම් මාර්ගයේ වඩන කෙනෙකුට තමයි මේ ධර්මයේ කියා දෙන්න සුදුසු පරිසරය හැදෙන්නේ. දැන් මෙයා කවුද? ඉගෙන ගන්න කෙනෙක් විතරයි. අන්න යාට කියනවා පරියාප්ති බහුල කෙනෙක්. ඉගෙන ගන්නම අර නවාංග ශාස්ත්‍ර ශාසනේ ඉගෙන ගන්නටම කල් ගෙවනවා, දවස ගෙවනවා. ඒ අතරේ මෙයා භාවනාව
අත්හැරලා චිත්ත සමාධියෙන් ඇති කරගන්න වීර්ය කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ භික්ෂුව ධම්ම විහාරී භික්ෂුවක් නෙවෙයි. ධර්මයේ හැසිරීමින් වාසය කරන කෙනෙක් නෙවෙයි. මොකද්ද එයා කරන්නේ? ඉගෙන ගන්න එක. එතකොට බලන්න දැන් උන් අද යුගයේ එහෙම කෙනෙක් නම් එයා ධර්මයේ හැබෑවටම කියන්න සුදුසුකම් මදි වෙනවනේ. එයා කවුද? පරියාප්ති බහුලේ. ඊළඟට ඔන්න ශාසනයේ ඉන්න කෙනෙක්. දැන් මේක කාටවත් නින්දා පහස කරනවා නෙවෙයි. සත්‍ය ඉස්මතු වෙන්න එපා. දෝෂ හදාගන්න ගිහි පැවිදි කාටත් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් භික්ෂුව තව කෙනෙක් ඉන්නවා මේ ශාසනයේ. කවුද භික්ෂුවක් ඉන්නවා? තවද භික්ෂුවක් ඇසූ පරිදි කල්යාණ මිත්‍රයන්ගෙන් ගුරුවරුන්ගෙන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් ඉගෙනගත් පරිදි ධර්මයේ විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා කරනවා. අදනි පොත්පත් තියෙන්නේ. එදා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙන් මේ නවාංග සාස්ත්‍ර ශාසනය ගැන එකක් ගැන හෝ කීපයක් ගැන හෝ නවය ගැනම ඉගෙනගත් ධර්මයේ පරිදි අර විදිහට ධර්මයේ විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා කරන අනිත් අයට කියා දෙනවා. අකුසල් ගැන, අකුසල් මුල් ගැන, ආදීනව ගැන, මෙලොව පරලොව විඳින දුක්ඛිත ස්වභාවය ගැන අන්‍යයන්ට කියා දෙනවා. ඒ වගේම කුසල් ගැන, කුසල මුල් ගැන, කුසලී ආනිසංස ගැන අනිත් අයට කියා දෙනවා. මේ විදිහට සුගති දුගති, පින්පව්, යහපත අයහපත, ඊළඟට කළ යුතු දේ නොකළ යුතු දේ, අසුරු කළ යුතු කෙනා, අසුරු නොකළ යුතු කෙනා, ඊට පස්සේ කර්මඵල, සංසාර ගමන, හේතුඵල ධර්මයේ නිදහස් වීම, නිවන ගැන, නිවන් මඟ ගැන, නිවන ගැන කියා දෙන මාර්ගඵල ආභිධර්ම ගැන. එයා කරන්නේ අනිත් අයට ඉගෙන ගත්තට ධර්මයේ කියා දෙන එක. දැන් වර්තමානයේ හරියට ඔබ තියෙනවනේ. නේද? කියා දෙනවා. මේ ධර්මයේ හඳුන්වා දීමෙන් කල් ගෙවයි. ඒ කියන්නේ මෙයා කරන්නේ ඉගෙනගත්ත ධර්මයේ ওই විදිහට අනිත් අයට කියා දීමෙන්ම කල් ගත කරනවා දවස පුරාම. එහෙනම් දවස් දෙකක් ගියොත් එයා මොකද කරලා තියෙන්නේ? අනිත් අයට කියා දීලා තියෙන්නේ. සතියක් ගියොත් අනිත් අයට කියා දීලා තියෙන්නේ. ඊළඟට මාසයක් ගියොත් අනිත් අයට කියා දීලා තියෙන්නේ. ඊට පස්සේ අවුරුද්දක් ගියොත් අනිත් අයට ධර්මයේ කියා දීලා තියෙන්නේ. අවුරුදු 10ක් ගියොත් අනිත් අයට, අවුරුදු 20ක් ගියොත් අනිත් අයට කියා දීලා තියෙන්නේ. එතකොට අවුරුදු 40ක් ගියොත් අනිත් අයට කියා දීලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා භාවනාව කරන්නේ. ඉගෙනගත්ත ධර්මයේ අනිත් අයට කියා දෙනවා. හැබැයි එයා භාවනාව කරන්නේ තමා තුළ චිත්ත සමාධියක් ඇති කරගන්න සතිපට්ඨාන ධර්මයන් කුසල් සිතක් පුරුදු කරන්නේ බ්‍රහ්ම විහාර පුරුදු කරන්නේ නැහැ. මෙයා මොකද කරන්නේ? අනිත් අයට කියා දෙනවා. මේ භික්ෂුව සංඥප්ති බහුලෙක්යයි කියනු ලැබේ. එයාට කියන්නේ කවුද? සංඥප්ති. අනිත් අයට කියා දෙන කෙනෙක්. අනිත් අයට කියා දෙන්නේ කොහොමද? බහුල වශයෙන් අනිත් අයට කියා දෙන කෙනෙක්. හැබැයි එයා ධර්මයේ හැසිරෙන කෙනෙක්, ධම්ම විහාරී කෙනෙක් නෙවෙයි. වර්තමානයේ මේක නේද බහුතරයක්ගේ තියෙන්නේ. බහුතරයක්ගේ තියෙන්නේ මේක නේද? මොකද්ද? ඉගෙනගත්ත ධර්මයේ අනිත් අයට කල් ගෙවමින් කියා දෙන්න මහන්සි ගන්නවා. ඔව්. සමහර විට මේ ධර්මයේ කියා අනිත් අයට තමන් අවබෝධ කරගන්නට වීරිය කරන්නේ නැතුව අනිත් අයට කියා දෙන්නම වීරිය මේ මහන්සි ගන්න එකට වර්තමානයේ හේතු තියෙනවා. ඔව් අපිට ඒ ඇතම් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් අපිට ඒක තේරෙනවා. වක්‍රව කියනවා, ඍජුවත් කියන අවස්ථා තියෙනවා. දැන් මේ ධර්මයේ තියෙන මේ ජීවිතේ මේ මොහොතේ අවබෝධ කරගන්නනේ. එතකොට ඇතම් ගෝලියව හදපු ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ අදහසක් තියෙනවා. මේ ජීවිතේ මේ කාලේ හැටින් මේක අවබෝධ කරන්න බෑ. ඒ නිසා පින් කරගන්න පුළුවන් තරම් දෙවියන් අතරට පැනලා එහිදී අවබෝධ කරගන්න එහි මාර්ගඵලලාභයෙන් ඉන්නවා කියන ආකල්පය තුල, අදහස තුල මේ අනිත් අයට ධර්මයේ කියා දෙන ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාත් ඒ අයගේ සිස්සු පිරිසක් ඉන්නවා. ඇතැම් තැන්වල අපිට දකින්න ලැබෙනවා. එතකොට ඒ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඉන්නේ ඒ අදහසින් නම් ඒ ගැනම නම් නිතර කියන්නේ. එතකොට ගෝලියන්ට මොනව වේද? ඒ අයත් හැදෙන්නේ ඒ අදහසෙමයි.
එතකොට වර්තමානයේ අපිට ඒක දකින්න ලැබෙනවා. නේ? එතකොට ඒ බඳු භික්ෂුව බුදුරජාණන් වහන්සේ වදාළේ සම්ඥප්ති බහුලේක්. සංඥප්ති බහුලේක්. ඒ භික්ෂූන්ට කියන්නේ මොකද්ද? තමන් ඉගෙනගත්ත ධර්මයේ භාවනා වශයෙන් චිත්ත සමාධියේ සමත විදර්ශනා වඩන්නේ නැහැ මේ ජීවිතේ ධර්ම අවබෝධය කරගන්න. එයාලා මොකද කරන්නේ? අනිත් අයට කියා දෙනවා තමන් අවබෝධ කරගන්න මහන්සි ගන්නෙ නැහැ. එතකොට මේක තියෙන්නේ අනිත් අයට කියා දෙන්නමද? තමන්ට අවෝපනයිකයිනේ. එතකොට තමන්ට අවබෝධ කරා යන්න තියෙන ධර්මයේ හරියට නිරවුල් වෙලා වැටහීම ඇති කරගෙන අවබෝධ කරලාද මේ අනිත් අයට කියා දෙන්නේ? මඩගොඩේ ඉඳගෙන. එහෙනම් ඒකටත් ලැජ්ජාවක් ඇති කර ගන්න ඕනේ. මේක තියෙන්නේ අවබෝධ කරගන්න වීරිය කරගනිමින් අනිත් අයට කියා දෙන්න. ඒක සුදුසුයි. ඒක නිහතමානී සතුටක් තියෙනවා. එහෙම කරන්නේ නැතුව අප්‍රමාදී ධර්මයේ අනිත් අයට කියන්න යනවනම් දැන් අපි දන්නවා බෝසතාණන් වහන්සේට සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය තේරුනේ. ඒ නිසානේ පුරුදු කළේනේ. එතකොට තේරිච්ච ගමන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න වීරිය නොකළ මේ දේව මිනිසුන්ට කියා දෙන්න ගියා නම් ඒක සුදුසුද? නෑනේ. නමුත් බෝසතාණන් වහන්සේ කළේ මොකද? වැටීච්ච කරුණු ප්‍රගුණ කළා. නිකලෙ බුදු බවට පත් වුණා. ඊට පස්සේ නේද දෙවියන්ගේ ආරාධනාව ධර්ම කියන්න. එතකොට සාස්ෘණ වහන්සේ නිහතමානී. කියපු දේ තමයි කළේ. කරපු දේ තමයි කිව්වේ. එහෙනම් ශ්‍රාවකයන්ගේ අවංක බව කියන්නේ ඒකයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශාසනයේ කෙනෙක් මේ කුල පුත්‍රයෙක් පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙන්නයි. සබ්බ දුක්ඛ නිස්සාරණ කියලා. එතකොට ඒ අවංකය, ඒ අවංක නිහතමානී සටකපට මාය නැති කෙනෙක් ආවොත් ඒ අයට මම ධර්මයේ කියා දෙනවා, එයා අවබෝධ කරනවා. එතකොට එහෙම ඇවිල්ලත් මෙතන ඉගෙන ගනිමින් නම් වාසය කරන්නේ. එතන දෝෂයක් තියෙනවා. ඉතින් මොකද ශාසනයේ අවසානය එක නෙමෙයි. ඊට පස්සේ ඉගෙන ගත්ත ධර්මය අනිත් අයට කියා දෙමින් නම් කල් ගන්නනේ. එතකොට එයාගේ ප්‍රමාදයක් නැද්ද? ප්‍රමාදයක් තියෙනවා. මොකද අප්‍රමාදී ධර්මයේ කියන්න සුදුසු වෙන්නේ අප්‍රමාදී ධර්මයේ පුරුදු කරමින් අවබෝධ කරගෙනනේ. පුරුදු කරමින් කියා දෙන්න සුදුසුයි. ඊළඟට පුරුදු කරගත්තට පස්සේ කියා දීමත් සුදුසුයි. එහෙම නැත්තම් සුදුසු නෑ. ලැජ්ජාවක් ඇති කරගන්න ඕනේ. එහෙනම් අපි මේ වර්තමානයේ අපිට දකින්න ලැබෙන විචිත්ත ධම්මකතික කියලා කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි තේරුම් ගන්න ඕනේ ඒ කවුද කියලා. කාටවත් නින්දා පාස කරනවා නෙමෙයි. සත්‍ය ඒකයි පිළිගත්තන් නැතත්. එතකොට පළවෙනි කෙනා කවුද? නවාංග සාසන ශාසනේ ඉගෙන ගන්නම දවස ගෙවනවා, කල් ගෙවනවා. එයා භාවනාව කරන්නේ තමන් නීවරණ යටපත් කරලා කුසල් සිතක් තුළ හිත එකගෙන චිත්ත සමාධියක් ඇති කරගන්න වීර්ය කරන්නේ. එයා කවුද? පරිආප්ති ඉගෙන ගැනීම බහුලයක. එහෙම කෙනෙක් ඉන්නවා. එතකොට මේ ශාසනේ එයා විශේෂයෙන් අධිගමයටපත් වෙච්ච ගරු සත්කාර සම්මාන කළ යුතු, ඊළඟට වැදුම් පිඳින යුතු, මාර්ගඵල ආબોධය යුතු සංඝයාගේ ගණ්ඨාවිත වෙන්නේ නෑනේ. එයා මොකද කරන්නේ? ඉගෙන ගන්න. මග වඩන වැඩ පිළිවෙල දින්නේ නෑ. එච්චරයි එයා ඉන්නේ. එයා ඉගෙන ගන්න විතරයි. ඉගෙන ගන්න එක විතරද ශාසනේ? නෑ. දෙවෙනියා කවුද? ඉගෙනගත්ත ධර්මයේ දවස පුරාවට සති මාස අවුරුදු ගණන් එයා මොකද කරන්නේ? අනිත් අයට කියා දෙනවා. එතකොට ඒකටද බුද්ධ ශාසනය තියෙන්නේ? ඒකට නෙමෙයි. එයාට කවුද කියන්නේ? සංඥප්ති බහුල භික්ෂුව. ඔන්න ශාසනය වර්තමානයේ හරියට තියෙන මේ ස්වභාවයේ සුළු පිරිසක් කැර. නේද? සුළු පිරිසක් කැර. මග වඩන්න නැතුව අනිත් අයට කියා දෙන එක. ඒක දෝෂ නැද්ද ඒකේ? තියෙනවනේ. ඊළඟට අපි දැක්ක දෙයක් තමයි වර්තමානයේ මිනිස්යන්ට මොකද මාර්ගඵලලාභී දෙවිවරුන් මනුස්ස ලෝකයට ඇල බණහන් දෙන්නේ. මොකද සෑම පුන් පොහොව දවසක මනාගාමි සනන් කුමාර බ්‍රහ්මණයා බ්‍රහ්ම රාජයා තවතිසාවේ සුධර්ම දේවි සභාවට ඇවිල්ලා දෙබන් ධර්මී කියා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මාර්ගඵලලාභී දෙවිවරු බමුණු නොනතර ඉන්නවා. අය මනුස්ස ලෝකෙන් ආවාද අනුශාසනා ගන්න උවමනාව නැහැ. මොකද මේ වෙනකොට ගිහි පැවිදි බෞද්ධයයි කියා ගන්න අපි අතර බහුතරයක් බුදුරජාණන් වහන්සේගේ වදාළ ධර්මයේ පුරුදු කරලා සාසනික සාරය ලැබූ ගිහි පැවිදි උතුමන් අඩුද වැඩිද? අඩුයිනේ. ඒ කියන්නේ ධර්මයේ පුරුදු කරපු අය අඩුයිනේ. මගපල්ලාවෙන් අඩුයිනේ. එහෙනම් ප්‍රමාදීද අප්‍රමාදී පිරිසක්ද එහෙනම් ඉන්නේ? ප්‍රමාදී පිරිසකින් අහන්න දෙයක් තියෙනවද?
ප්‍රමාදී පිරිසකින් මොකද්ද කරන්න තියෙන්නේ? කටින් බතලලු. හැබැයි වැලුත් නෑ අලත් නෑ. නේද? මොණිවරුන්ගේ ධර්මයේ තියෙන ප්‍රමාදීව කතා කරන්නද අප්‍රමාදී කෙනෙක් වශයෙන් කතා කරන්නේ. අප්‍රමාදී. ඊට පස්සේ දෙවෙනි කෙනා කවුද? ඉගෙන ගත්ත අනිත් අයට ධර්මේ කියා දෙනවා. ඒ කෙනා භාවනාව අත්හරිනවා. තේරෙනවනේ? ඔව් භාවනාව අත්හරිනවා. ඊළඟට සංඥප්ති බහුලය. තුන්වෙනි කෙනා තමයි කියන බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුවක් ඇසූ පරිදි අර ධර්මයේ ඉගෙනගත් පරිදි ධර්මයේ විස්තර වශයෙන් සජ්ජායනා කරනවා. ඔන්න ඊළඟ කෙනා. තුන්වෙනි කවුද? සජ්ජායනා කරනවා ඉගෙනගත් ධර්මය මුළු මනින්ම දවස ගෙවන්නේ සජ්ජායනා කරමින්. තුන්වෙනි කෙනා. ඉගෙනගත් ධර්මයේ එයා කරන්නේ මොකද්ද? සජ්ජායනා කරනවා. එතකොට භාවනා කරන්නේ නැහැ. බ්‍රහ්ම විහාර සතිපට්ඨාන අනුස්සති ආදී භාවනා කරන නීවරණයටපත් කරලා සමාධිමත් සිතක් ඇති කරගෙන ප්‍රඥාවෙන් ස්පර්ශ කළ යුතු දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන රාග දේශ මොහ ප්‍රහාණය කරලා ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් වෙන්න ඕන කරන විදිහට වීර්ය කරන්නේ නැහැ. මෙයා මොකද කරන්නේ? ඉගෙනගත් ධර්මයේ විස්තර වශයෙන් සජ්ජායනා කර කර ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා එයා තමා තුළ චිත්ත සමාධියක් ඇති කරන්න මහසි ගන්නෙ නෑ. මෙයාට කියන්නේ මේ ශාසනයේ සජ්ජාය බහුලේ සජ්ජායනාව බහුලව කරන භික්ෂුව කියලා. එතකොට ඒ වගේ අයත් අපිට දකින්න ලැබෙනවා. නේ? එතකොට මේ කෙනා ප්‍රමාදී කෙනෙක්ද අප්‍රමාදී කෙනෙක්ද? ප්‍රමාදී කෙනෙක්. එතකොට මේ ප්‍රමාදී කෙනා කතා කරන අප්‍රමාදී ධර්මයේ කතා කරනකොට ඒ අප්‍රමාදී ධර්ම විනය තුල කියා දෙන සජීවී බවක් තියෙද? සජීවී බවක් තියෙද? සජීවී බව නැහැ. එහෙනම් අර පළවෙනි ඉගෙන ගන්න කෙනා අනිත් අයට කියා දෙනකොට ප්‍රමාදී වාසය කරලා භාවනාව අත්හැරලා චිත්ත සමාධිය අත්හැරලා අනිත් අයට ධර්ම විනය කියා දෙනකොට ඒ ධර්ම විනය කියාමේදී ධර්ම විනය පුරුදු කරලා ජීවිතයට බද්ධ කරගෙන සාසනික සාරය ලැබූ සංසිඳුණු සිත් ඇති මොරුවරුන් කතා කරන එක ඒ ධර්ම විනය සජීවී. අහන අයට ඒක තේරෙනවා. සංසිඳුණු වචන. නිකලස් වචනේ දරා ගන්න පුළුවන් වචන. නේද? නුවණැත්තන්ගේ හිතට යනවා. බරයි. බොල් නැහැ. හැබැයි මේ විදිහට භාවනා නොකර චිත්ත සමාධිය භාවනාවට වීරිය නොකර චිත්ත සමාධියක් ඇති කරගන්නේ නැතුව අනිත් අයට කිව්වට ඒ ධර්මයේ තව කෙනෙකුගේ හිත නුවණැත්තන්ගේ හිතවලට යයිද? නෑ. එහෙම අඩුවක් පිළිගත්තත් නැතත් අඩුවක් තියෙනවා. නේද? ඊට පස්සේ ඒක නිසානේ බුදුරජාණන් වහන්සේ වදාළේ සුපටිපන්න වෙලා උජුපටිපන්න වීමෙන් ඥායපටිපන්න වීමෙන් අනිත් අයට කියා දෙන සුදුසුනේ. ඊට පස්සේ එතකොට තුන්වෙනියා කවුද මේ ශාසනයේ ඉන්නේ? ඉගෙනගත්ත ධර්මය සජ්ජායනා කර කර ඉන්නවා. ඔන්න එහෙම භික්ෂුවකුත් ඉන්නවා. එතකොට ප්‍රමාදීද අප්‍රමාදීද? ප්‍රමාදී කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා එයා සංඥා බහුලෙක්. හැබැයි ධම්මවිහාරී කෙනෙක් නෙමෙයි. ධර්මයේ වාසය කරන කෙනෙක්. ධර්මයේ හැසිරෙන කෙනෙක් නෙවෙයි. එතකොට මේ වෙනස්කම් තුලින් තමයි අපිට වර්තමානයේ අපිට අහන්න දකින්න ලැබෙන ගිහි පැවිද්දන් විදියට මේ කතා කරන්නේ භික්ෂූන් ගැන තේරුම් ගන්න තියෙන්නේ. දැන් වර්තමානයේ අපිට දකින්න ලැබෙනවා බොහෝ දැනුගත්කම් තියෙනවා. ආචාර්ය නේද? ශාස්ත්‍රපති, රාජකීය පඬිතා එම තියෙනවා. එතකොට ඒ ඔස්සේ අපි කල්පනා කරන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට තමයි බහුශ්‍රృత බව කියලා කියන්නේ මේ සීක භික්ෂුවගේ සසර දුකින් නිදහස් වෙන්න උවමනා කරන ගුණයක් විදිහට තියෙන අංගයක්. අප්‍රමාදී භික්ෂුවගේ ගුණයක් විදිහට තියෙන අංගයක්. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා. ශ්‍රද්ධා හිරිය තමයි. එතකොට ඒක ගුණයක් විදිහට තියෙන එකක්. මේ ධර්මයේ මේ ජීවිතය අවබෝධ කරගන්න වීරිය කරන්නේ ඒ දහම් දැනුම මුල් කරගෙන. එතකොට ඒක ගුණයක්. හැබැයි ඒ සඳහා ඉලක්ක වෙන්නේ නැති දෙයක් තිබ්බොත් ඒක ගුණයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ එනම් පළවෙනි එකේනා නවාංග ශාසනයේ ඉගෙන ගන්නවා. ඒ විදිහටම දවස කල් ගෙවනවා. භාවනාවත් හරිනවා. සමාධියක් පිණිස වීරිය කරන්නේ නැහැ. එයාට කවුද කියේ? පරියාප්ති බහුලේ ඉගෙන ගන්නමින් බහුල වශයෙන් වාසය කරන
භික්ෂුවක්. භික්ෂුව කියලා කියන්නේ ධම්ම විහාරී ධර්මයේ හැසිරෙන කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා මොකද කරන්නේ? අනිත් අයට ධර්ම ඉගෙනගත්ත ධර්මේ කියා දෙනවා. එයාට කියන්නේ කවුද? එයා සමාධියත් වඩන්නෙත් නැහැ, භාවනා කරන්නේ නැහැ. එයාට කියන්නේ සංඥප්ති බහුලෙක්. හැබැයි ධර්මයේ හැසිරෙන කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා කවුද? ඉගෙනගත්ත ධර්මේ සජ්ජායනා කර කර ඉන්නවා. අය භාවනාවත් අතාරිනවා. ඔව්. ඒ කියන්නේ තමා තුළ චිත්ත සමාධියක් ඇති කර ගන්න ඕනා කරන බ්‍රහ්ම විහාර අනුස්සති සතිපට්ඨාන ආදී භාවනා කරන්නේ පුරුදු කරන්නේ නැහැ. එයාට කවුද කියන්නේ? සජ්ජාය බහුලෙක් මිස ධර්මයේ හැසිරෙන කෙනෙක් ධම්ම විහාරී නෙවෙයි. දැන් මේ කවුද මේ කියන්නේ? භාග්‍යතුන් වහන්සේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඊළඟට හතරවෙනි කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා තවත් භික්ෂුවක් ඇසූ පරිදි ඉගෙනගත් පරිදි ධර්මයේ සිතින් අනුවිතර්ක කර කර නැවත නැවත විචාරා විමසා බලනවා. මනසේ විමසා බලනවා. මෙයා මොකද කරන්නේ? එතකොට අර ඉගෙනගත්ත නවාංග සාස්ත්‍රු ශාසනේ විතර්ක කර කර විමසා ධර්මයේ සිතින් අනුවිතර්ක කරයි නැවත නැවත විචාරා විමසා මනසේ විමස බලනවා. එතකොට මෙයා මුළු දවසම ගෙවන්නේ අර දහම් කාරණා ගැන විතර්ක කර කර විචාර කර කර විමසා බලන එකයි මුළු දවස ගෙවන්නේ. එතකොට දවසක් ගෙනකොට එයා සතියක් ගෙවන්නේ ඒ විදිහට. මාසයක්, අවුරුද්දක්. එතකොට ජීවිතේ පුරාවට කරන්නේ ඒක. එතකොට භාවනාව අත්හරිනවා. අනුස්සති භාවනාවක් පුරුදු කරලා ඒ තුල බහුලව වාසය කරන්න ඕන කියන භාවනා අදහස අයින් කරනවා. ඊට පස්සේ ඒව පුරුදු කරලා නීවරණ යටපත් කරලා කුසල් සිතේ එකක බව නම් වූ චිත්ත සමාධියක් ඇති කරගන්න වැඩපිළිවෙලින් බැහැර වෙලා ඒක අත්හරිනවා. එතකොට මේ භික්ෂුවට කියන්නේ විතර්ක බහුල භික්ෂුවයි. විතර්ක බහුල භික්ෂුවක්. එයා මොකද කරන්නේ? ඉගෙනගත්ත ධර්මී විතර්ක කර කර විචාර කර කර විමසා බලමින් තමයි වාසය කරන්නේ. හැබැයි එයාට කවුද කියන්නේ? විතර්ක බහුල භික්ෂුව. හැබැයි ධර්මයේ හැසිරෙන ධම්ම විහාරී කෙනෙක් නෙවෙයි. ප්‍රමාදි කෙනෙක්ද අප්‍රමාදි කෙනෙක්ද? එයාත් ප්‍රමාදි කෙනෙක්. නේද? එතකොට හිමායත් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ එක්කිනා දැන් අපි කරුණු කීයක් කතා කරාද? හතරයිනේ. ඔව්. ඊළඟ භික්ෂුව ඔන්න ධම්ම විහාරේ. ධර්මයේ හැසිරෙන ශාසනය පවතින ධර්මාවබෝධය කරන්ට වීරිය කරන බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැබෑම ශ්‍රද්ධාවන්ත අවවාද අනුශාසනාවට අනුව කටයුතු කරන මේ ජීවිතේම හිසගිනිගත් ඇඳිවත් ගෙනියත් උපමාවෙන් සතර අපා දුකින් සංසාර දුකින් නිදහස් වෙන්න වීරිය කරන මෙන්න භික්ෂුව. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුවක් ඉන්නෝය ධර්ම ඉගෙන ගන්නවා. අර නවාංග ශාස්ත්‍ර ශාසනින සූත්‍රයේ ව්‍යාකරණ ගාථා උදාන ඉති උත්තක ජාතක අභූත ධම්ම වේදල්ල කින් නවාංග ශාස්ත්‍ර ශාසනය ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මොකද කරන්නේ? හි ධර්මයේ මුලමනින්ම අධ්‍යයනින් දවස නොගෙවයි. ඒ කියන්නේ ඉගෙන ගන්නම දවස ගෙවන්නේ නැහැ. මොකද කරන්නේ? භාවනාව අත්හරින්නේ නැහැ කියනවා. අනුස්සති, බ්‍රහ්ම විහාර, සතිපට්ඨාන ආදී භාවනාව අත්හරින්නේ නැහැ. භාවනාත් කරනවා. තමා තුළ චිත්ත සමාධිය යෙදෙනවා. භාවනාත් කරනවා. සමාධියක් ඇති කර ගන්නටත් වීරිය සමාධියත් වඩනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ භික්ෂුව තමයි කියනවා ධම්ම විහාරී කියලා කියන්නේ. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන ධර්මයේ පුරුදු කරන භික්ෂුව කියලා කියන්නේ. එහෙනම් ධර්මයේ හැසිරෙන භික්ෂුව කවුද? අර නවාංග ශාස්ත්‍ර ශාසනය ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් ඉගෙන ගන්නම මුළු දවස ගත කරන්නේ නැහැ. ඉගෙන ගත්ත දේ පුරුදු කරන්න සමත විදර්ශනා වශයෙන් පුරුදු කරන්නට සීලය පුරුදු කරගන්නට ඊට පස්සේ සමාධිය පුරුදු කරගන්න, ප්‍රඥාව පුරුදු කරගන්න, ඉන්ද්‍රිය සංවරය පුරුදු කරගන්න, ඊට පස්සේ ආහාරය පමන දෙන වළඳන් පුරුදු කරන්න, මරණ සතිය, අනිත්‍ය සංඥා, දුක්ඛ අනාත්ම සංඥා, අසුභ සංඥා ආදී මේ සියල්ල සතිපට්ඨාන සම්මාදිට්ඨි සංකප්ප වාචා
ආජීව කම්මන්ත වායාම සති සමාධිය ආදී ආර්ය අෂ්ටාංග අංග දියුණු කරන්න සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පුරුදු කරගන්න වීරිය කරනවා. ආන්නේ භික්ෂුව තමයි කියනවා ධම්ම විහාරී ධර්මයේ හැසිරෙන භික්ෂුව කියලා කියන්නේ. එතකොට මොකද්ද කරන්නේ? ධර්මයේ ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මුළුමනින්ම ඉගෙන ගන්නටම කල් ගෙවන්නේ නැහැ. ඉගෙනගත් ධර්මය ඉගෙන ගන්නම මුළු දවසම කාලය ගත කරන්නේ නැහැ. ඉගෙනගත් ධර්මය පුරුදු කරනවා. භාවනාව අත්හරින්නේ භාවනාත් කරනවා. තමා තුළ චිත්ත සමාධියේ යෙදෙනවා. සමාධිමත් සිතක් ඇති කරගන්නට සමාධිමත් සිතක් ඇති කරගනිමින් වාසය කරන්නට වීරිය කරනවා. ආන්නේ භික්ෂුව තමයි කියනවා ධම්ම විහාරී භික්ෂුව කියලා කියන්නේ. එහෙනම් එයා තමයි සැබෑවටම දෙව් මිනිසුන්ට එයා මේ භික්ෂුව තමයි සුපටිපන්න. ඇයි? ඒ මග වඩන කෙනාගේ ජීවිතය තුළ තමයි නිවන් මඟ ප්‍රකට වෙන්නේ ඕපනායක වශයෙන්. සුගතයන් වහන්සේ කාන්ත මරහන් සම්මා සම්බුද්ධ බව, ධර්ම ස්වාක්ඛාත සම්දිට්ඨික බව, සංඝයා සුපටිපන්න උජුපටිපන්න බව කරා යන්ට පරිසරය හැදෙන්නේ කා තුළද? මෙන්න මේ විදිහට සමත විදර්ශනාදී නිවන් මඟ සීල සමාධි ප්‍රඥා වඩන. තේරෙනව නේද? මේ භික්ෂුව කල්යාණ මිත්‍ර ඇසුර දියුණු කරනවා නිතර නිතර. ඊළඟට කල්යාණ මිත්‍ර ඇසුරේ සද්ධර්ම ශ්‍රවණේ කරනවා නිතර නිතර බහුල වශයෙන්. ඊට පස්සේ ශ්‍රවණය කළා ඒ අහපු ධර්මයේ නුවණින් විසලා නිරවුල් කරගන්න අතරයි නිරවුල් මගපල්ලාභී ගිහි පැවිදි අයත් එක්ක ඇසුරු කරමින් කල්යාණ මිත්‍ර ඇසුරේ දස කතාවෙන් අනුග්‍රහ ලැබෙමින් නිරවුල් කරගන්නවා. නිරවුල් කරගෙන එයා ඒ කල්යාණ මිත්‍ර ඇසුරේ ධර්මයේ ශ්‍රවණය කරලා නුවණින් විමසලා දස කතාවෙන් අනුග්‍රහ කරගනිමින් නිරවුල් කරගත ධර්මයේ ශ්‍රද්ධාව වශයෙන් දියුණු කරනවා. මේ ජීවිතේ මේ මොහොතට සිල් වශයෙන් ඒ කියන්නේ සාමණේර භික්ෂුවන් නම් දැන් උපසම්පදා භික්ෂුවා මාසෙට දෙවතාවක් පොහොය කරන්න ඕනේ. නැත්නම් ආපත්‍ය දුක්කටස දුකලෑවත්. එතකොට පොහොය කරනවා. එතකොට සාමණේර කෙනෙක් එහෙනම් මාසෙකට 4 වතාවක් සිල් ගන්න ඕනේ. උපසම්පදා භික්ෂුන් දෙවතාවක් පොහොය කරන්න ඕන නම් පිරිසුදු සංඝයාත් එක්ක පිරිසුදු බව ඔප්පු කරන්න ඕන එකිනෙකා එකතු වෙලා. එහෙනම් සාමණේර කෙනෙක් 4 වතාවක් සිල් ගන්න ඕන කියන එක තියෙනවද? නේ? ඒක තමයි ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ ලක්ෂණය. ඊට පස්සේ උපසම්පදා භික්ෂුවන් ඇවතක් සිද්ධ වුණොත් ඒවට පිරිවෙස් මානත් අබ්බහන කරන්න ඕනේ. ඒක තමයි අකුසල් ප්‍රහාණය වෙලා කුසල් උපදින මඟ. මොකද වරද හංගගෙන හිටියොත් කෙලෙස් වැගිරෙනවා. විවෘත වුණොත් කෙලෙස් වැගිරෙන්නේ නැහැ. එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළ එක සත්‍යයක්නේ. ඒ විදිහට සිල් රැක ගන්නවා නම් සිල් රැක ගනිමින් ඊළඟට ඉන්ද්‍රිය සංවරයෙන් ඊට පස්සේ ආර්ය පමණ දැනගින් මරණ සතිය වඩමින් බහුශෘත දහම් දැනුම ඇති කර ගනිමින් එයා මොකද කරන්නේ? ශ්‍රද්ධා සීල සුත ත්‍යාග අතරින් පුරුදු කර ගන්නවා. මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් විමසා දුක මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ දුක බව අවබෝධ කර ගන්නට ඒ දුක හට ගන්න හේතුව තණ්හාව කියලා තණ්හාව ප්‍රහාණය කරන්නට ඒ තණ්හාව විතර නැතුව ප්‍රහාණය නිවනයි නිදහස් වීමයි කියලා දුකින් ඒ බව අත්දකින්නට වැඩි යුතු මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විශ්වසික මාර්ගය වඩනවා. ආන්නේ බදු භික්ෂුව තමයි සුපටිපන්න. ඒකට කියන සුපටිපන්න අවබෝධ කරපු කෙනාට කියන සුවිමුක්ත මනාකොට නිදාසු සේක හික්මිනාසේක හික්මුණු අවසන් කළ. ඉබඳු භික්ෂුව තමයි අර බුදුරජාණන් වහන්සේ වාසී සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න අන්න අනිත් අයට කියා දෙන සාමීචිපටිපන්න. එතකොට අනිත් අයට කියා දෙනවා කියන සාමීචිපටිපන්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ චූලස්සපුර මහස්සපුර සූත්‍රවලද මහස්සපුර දේශනාවක් මට මතක තියෙන්නේ. මේ ශ්‍රමණ සාමීචි පටිපදා විදිහට භික්ෂුවගේ විස්තර කළා තියෙන්නේ බ්‍රහ්ම විහාර 7ට. බ්‍රහ්ම විහාර වල යුක්තයි. එතකොට සාමීචි පටිපන්න වූ භගවතු ශාවක සංඝෝ. එතකොට අනිත් අයට මේ දුකින් නිදා දුක සමුදය නිරෝධ මාර්ග ආදී ආර්ය සත්‍ය අවබෝධ කරන සීක බලාදී මේ සියලු ධර්මයන් ගැන අනිත් අයට කියා දෙනවා. එතකොට එයා සුදුසුයි නේද? එයා නේද සුදුසු? එයා තමයි ඒ බඳු සුදුසු. එයා ප්‍රමාදීද අප්‍රමාදීද? අප්‍රමාදී භික්ෂුවගේ ජීවිතය තුළින් බණපදයක් අහන්න ලැබෙනවා නම් නුවණ තියෙන අය ප්‍රමාදී වෙයිද අප්‍රමාදී වෙයිද? අප්‍රමාදී වෙනවා. එතකොට ප්‍රමාදී කෙනෙක් මේ ගැන
කතා කරුවොත් දැන් හිතලා බලන්න මෙතන පළවෙනි එක්කිනා කවුද? සුත්ත ගේය ව්‍යාකරණ ගාථා උදාන ඉතිඋත්තක ජාතක අභූත ධම්ම වේදැල්ල නවාංග ශාස්ත්‍රෝ. එයා මොකද කරන්නේ? ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නොත් කියන කට්ටිය ඉන්නවනේ. නේද? එහෙම ඉන්නවා. එතකොට ඒ ධර්මයේ කියා දුන්නොත් ඒ විදිහට කියා දෙන්න කිව්වොත් අහන අයට ප්‍රමාදයට වැටේද අප්‍රමාදයට වැටේද? ප්‍රමාදයට. පිළිගත්තත් නැතත් ඒක. ඒ කියන්නේ කියන්න එපා කියන නෙමෙයි. දෙවෙනි කෙනා මොකද කරන්නේ? අර එහෙනම් පළවෙනි කෙනා ඉගෙන ගත්ත පමණින් අනිත් අයට කියා දීමට සුදුසුකමක් වෙන්නේ නැහැ. මොකද ඉගෙන ගත්තා කියන කාරණයෙන් එයා මේ ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ ලක්ෂණයක්වත් කෙලෙස් සංසිඳීමක්වත් ප්‍රහාණයක්වත් මුනිවරයෙක් වෙන්නේ නැහැ. මොකද ඕනම කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් නේ. ඒකට බෞද්ධ වෙන්න ඕනේ නැහැ. නේද? ඊට පස්සේ දෙවෙනි එක්කිනා මොකද කරන්නේ? එයා ඉගෙනගත් ධර්මය අනිත් අයට කියා දෙනවා. කියා දෙනකොට නීවරණ සහිතව කියා දෙන්නේ ප්‍රමාදී කෙනෙක්. එතකොට නොනැති කෙනෙකුට අහන්න ලැබුණොත් ඒ අහන ධර්මයත් එක්ක කියා දෙන ධර්මයේ අඩුපාඩු තියෙන්න බෑද? ඇයි නීවරණ සහිතවනේ කියන්නේ ප්‍රමාදී කෙනෙක් විදිහටනේ. එහෙනම් එයාගේ ඉදුරන් අස්සංවර වෙලා කෙලෙස් අට ගන්නවා. ඇලීම් ඇති වෙනවා, ගැටීම් ඇති වෙනවා, මුලාවීම් ඇති වෙනවා. එතකොට ඒත් එක්ක ඇලීම්, ගැටීම්, මුලාවීම් නැති මොනි ධර්මයේ කියා දෙන්නකොට මිනිස්සුන්ට මේ කියා දෙන්න මිනිස්සුන්ට පුළුවන්කමක් තියෙද යාට? බැරි වෙනෝනේ. ඊට පස්සේ එතන දෝෂ සහිතයි. ඊට තුන්වෙනි කෙනා මොකද කරන්නේ? සජ්ජායනා කර කර කල් ගෙවනවා. එතකොට සජ්ජායනා කර කර ඉන්න කෙනෙක් කියන්න දෙන්න කිව්වොත් එතනත් අඩුවක් නැද? යා ප්‍රමාදිද අප්‍රමාදිද? ප්‍රමාදි. ප්‍රමාදිනේ. එතකොට ප්‍රමාදි කෙනා නීවරණ සහිතව කෙලෙස් එක්ක තමයි ඉන්නේ. නේද? ජීවිතයේ ආධ්‍යාත්මික ධර්මයේ පුරුදු කරලා ඇති කරගත සංසිඳීමක් සංසිඳීමක් නැහැ. එතකොට ප්‍රමාදීව නීවරණ සහිතව කෙලෙස් සහිතව නම් ඉන්නේ. අප්‍රමාදී මොනවරුන්ගේ ධර්මයේ කියා දෙන්න සුදුසුද? කියා දෙන්න ගියොත් හරියට කියවේද? නෑ. අටුවා ටීකා ටිප්පණී අබ්බොත් මේ ඔක්කොම ඉගෙනගෙන මාතෘකාවකට කතා කරයි. හැබැයි ඒ කතා කරන අතරේ රාගය හට ගන්නවා. දේශය හට ගන්නවා. මෝහය හට ගන්නවා. මොකද නීවරණ සහිත ඉදුරන් අසංවර වීමක් තමයි තියෙන්නේ. එතකොට ඒ දේශනාව පිරිසුදුද? නෑ, පිරිසුදු නෑ. අපිරිසුදුකමක් තියෙනවා. නේ? ඊළඟට මේක කාටවත් නින්දාපාස කරන්නේ මේක බුද්ධ වචනේ. ඊට පස්සේ මොකද කරන්නේ? හතරවෙනි කෙනා සජ්ජායනා කර කර ඉන්නනේ. පළවෙනි කෙනා ඉගෙන ගනිමින්, දෙවෙනි කෙනා අනුන්ට කියා දීමින්, තුන්වෙනි කෙනා සජ්ජායනා කරමින් වාසය කරනවා. අනිත් එක්කෙනා මොකද කරන්නේ? හතරවෙනි කෙනා එයා මොකද කරන්නේ? ඉගෙනගත් ධර්මයේ අනුවිතර්ක කරනවා. නැවත නැවත ਵਿਚාර බලනවා. මානසික විමස බලනවා. ධර්ම විතර්කයෙන්ම මුළුමනින්ම දවස කල් ගයන්නේ. ඉංගහාට දෙයක් නෑ. එතකොට ප්‍රමාදී කෙනෙක්ද මේ අප්‍රමාදී කෙනෙක්ද? ප්‍රමාදී කෙනෙක් විදිහට නම් කල් කරන්නේ අප්‍රමාදී මුනි ධර්මයේ අනිත් අයට කියා දීමට සුදුසු වෙයිද? නෑ. එයාට සුදුසුකමක් ලැබෙයිද? නෑ. එතකොට ප්‍රමාදී කෙනෙක් විදිහට අප්‍රමාදී ධර්මයේ කියලා අහන අයට අප්‍රමාදී බව උපදීද? නෑ. පිළිගත්තත් නැතත් ඒක ඇත්ත. මේක මේ කාටවත් ගැටෙන්න හෙලා දැකීමක් නෙමෙයි. ශ්‍රාවකයන් විදිහට අපි ලැජ්ජාවක් ඇති කරගන්න නොකර කියන්ට ඒකත් ලැජ්ජාවට ගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ අවාංකකම විදිහට කියන දේ කරන දේ කියනකම තමයි අවාංක. ඒක නිහතමානී. නේද? එහෙම කෙනෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ අන්තිමයා කවුද? නවාංග ශාස්ත්‍ර ශාසනය ඉගෙනගෙන දාන ඉතිඋත්තක ගාථා උදාන ඉතිඋත්තක ජාතක අභූත ධම්ම වේදැල්ල කියන ශාස්ත්‍ර ශාසනයේ ඉගෙන ගන්නවා. හැබැයි මුළු දවසම ඉගෙන ගන්න මහන්සි ගන්නෙ නෑ. ඒ ඉගෙනගත් ධර්මය මොකද කරන්නේ? එයා ශ්‍රද්ධා වශයෙන් සිල්වත් බව එයා මොකද කරන්නේ? පුරුදු කරනවා. සමත විදර්ශනා වශයෙන් භාවනා කරන අනුස්සති බුදු ගුණ සිහි කරන්නට කාල පුරුදු වෙනවා. ධර්මීය ගුණ සිහි කරන්නට පුරුදු වෙනවා. සංඝ ගුණ සිහි කරන්න පුරුදු වෙනවා. ඊට පස්සේ සීලය සිහි කරන්නට පුරුදු සීලාසන ත්‍යාගය පුරුදු කරනවා. දේවතානුස්සති වඩනවා. ඊට පස්සේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ආදී වඩනවා. ඊට පස්සේ සතිපට්ඨානෙ වඩනවා. එතකොට ඒ විදිහට භාවනාවත් හරින්නේ නැහැ. භාවනා කරනවා. ඒ වගේම යාට චිත්ත සමාධියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒ නිසා චිත්ත සමාධියක් කුසල් සිතේ එකඟ භාවයකට උමනා කරන වීරිය කරගෙන සමාධිය පුරුදු කරන ස්වභාවයකුත් තියෙනවා. ආන්නේ භික්ෂුව තමයි ධර්මයේ හැසිරෙන ධම්ම විහාරී භික්ෂුව කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙමනම් ඒ
භික්ෂුව ප්‍රමාදිද අප්‍රමාදිද? අප්‍රමාදී. අප්‍රමාදී. එතකොට මේ භික්ෂුව සීල සමාධි ප්‍රඥා. එහෙමයි. දැන් භාවනා කරන්නේ. එතකොට එයාගේ සිල්පද රැකෙනවද නැද්ද? රැකෙනවා. භාවනාව තුළ නීවරණ යටපත් වීම ඉඳුරන් සංවර වෙනවද නැද්ද? සංවරයි. ඉඳුරන් සංවරලා සිල්පද රැකෙනවද නැද්ද? රැකෙනවා. සිල්පද රැකීම තුළ ආරක්ෂා වීම තුළ බුදුරජාණන් වහන්සේ වදාළේ සිතේ තියෙන විපිලිසර බව නැති වෙනවා. එහෙමයි. පසුතැවෙන ගතිය නැතු වෙනවා. නැති වෙනවා. නැතිවීමත් එක්ක ඒ සීලය සමාධිය පිණිස උපකාර වෙනවා. එතකොට යාට ඉක්මනට සමාධිය කරා යන තියෙන පරිසරය නැද්ද? තියෙනවා. තියෙන සමාධිමත් සිතේ තමයි ජීවිතයේ යථාර්ථයේ යථාභූත ඥානය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පරිසරය තියෙන්නේ. එතකොට ඒ කරා යන භික්ෂුවට බුදුරජාණන් අකුසල් ගැන අකුසල් මුල් ගැන ආදීනව ගැන කියා දෙන්න සුදුසුද නැද්ද? සුදුසුයි. එයා නේද සුදුසු. කුසල් ගැන කුසල මුල් ගැන කුසල යානිසංස බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කියා දෙන්න එයා සුදුසුද නැද්ද? සුදුසුයි. සුදුසුයි. පින් පව් ගැන කියා දෙන්න සුදුසු නැද්ද? සුදුසුයි. සුගති දුගති ගැන කියා දෙන්න සුදුසුද නැද්ද? සුදුසුයි. ඊළඟට යහපත යහපත කළ යුතු දේ නොකළ යුතු දේ අසුරු කළ යුතු කෙනා නොකළ යුතු කෙනා ගැන කියා දෙන්න සුදුසුද නැද්ද? සුදුසුයි. ඇයි එයා ප්‍රමාදීද අප්‍රමාදීද? අප්‍රමාදී. අප්‍රමාදී. කර්මඵල ගැන හේතුඵල ධර්මයේ ගැන සංසාරය ගැන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් විසඳුම නිවන ගැන කියා දෙන්න සුදුසුද නැද්ද? සුදුසුයි. ඒ මොකද එයා ප්‍රමාදීද අප්‍රමාදීද? අප්‍රමාදී. අප්‍රමාදී. ඊළඟට ඒ සුදුසු බව තියෙන මාර්ගය තුල හික්මිලා යටපත් කරගත්ත නීවරණ සහිතවයි ඉන්නේ. නීවරණ සහිතව නෙමෙයි රහිතවයි. නේද? ඊළඟට අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවා ගන්නට වීරිය වඩන කෙනෙක්, වීරිය කරන කෙනෙක්. එයා තමයි මේ ධර්මයේ දෙව් මිනිසුන්ට කියා දෙන්න සුදුසු. මොකද සුපටිපන්න බවක් තියෙනවා. රාග දේශ මොහ ප්‍රහාණය පිණිස ඉලක්කයක් තියෙන උජුපටිපන්නයි මග වඩන කෙනෙක්. අවබෝධ ඥාන යුක්ත කෙනෙක්. අනිත් අයට කියා දෙන්න සුදුසුද නැද්ද? ඒ ධර්මය අනිත් අයට කියා දෙනකොට ඒ වචනවල සංසිඳුණු ගතියක් නැද්ද? සංසිඳුණු ගතියක් නැද්ද? දමනයක් නැද්ද? නීවරණ රහිත බවක් නැද්ද? සිහිනුවණින් යුතුව කතාබස් කරන ස්වභාවයක් නැද්ද? ප්‍රඥාවක් නැද්ද මේ වචනවල? ඒ වචනවල සංසිඳීමක් නැද්ද? නෝනත්තන්ගේ ජීවිතවලට ඒ දුරාම ස්පර්ශ වෙන්න ස්වභාවයක් නැද්ද? තියෙනවනේ. අන්න එයා තමයි ධර්මය අනිත් අයට කියා දෙන්න සුදුසු. මොකද අනිත් අර සියලු දෙනාම පළවෙනි කෙනා කවුද? පර්යාප්ත ඉගෙන ගන්න බහුල කෙනා ප්‍රමාදී වාසය කරන්නේ. එයා ඉගෙන ගන්නනේ. එතකොට දෙවෙනි කෙනා මොකද කරන්නේ? අන්‍යයන්ට කියා දෙන. එයාත් ප්‍රමාදී වාසය කරන්නේ. එතකොට තුන්වෙනි එක මොකද කරන්නේ? සජ්ජායනා කරනවා. හතරවෙනි එක මොකද කරන්නේ? විමසා බල බල ඉන්නවා. ඒක ඔක්කොම ප්‍රමාදී. එතකොට මේ හතර දිනා නේද වර්තමානයේ බහුල වශයෙන් වාසය කරන්නේ. එතකොට පිරිස අතරේ ගොඩාක් අනිත් අයට ධර්මී කියා දෙන පිරිස අපිට තේරෙන විදිහට මේ පිරිස නේද? මේ පිරිස නේද? එතකොට මේ කාටවත් නිନ୍ଦා අපහාස කරනව නෙවෙයි. මේක නේද ඇත්ත. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා කාකචූම සූත්‍රයේ යම් භික්ෂුවක් ප්‍රසිද්ධ නොවන තාක් එයාගේ පිරිහීමක් දකින්න ලැබෙන්නේ නැහැ කියනවා. ප්‍රසිද්ධ වුණාට පස්සේ එහෙනම් පිරිහීමක් දකින්න ලැබෙනවා. නේද? දැන් ධර්මයේ කීමත් එක්ක ඒ පැත්තටම මගපල මග වඩා වීරිය නොකර වැඩිහිටි ආචාර්ය උපාධ්‍යාන සබ්‍රාහ්මචාරින් වහන්සේලාගේ ආවාදනා ශාසනාට යටත්ව කීකරු වෙලා මග නොවඩමින් තව කෙනෙක් ධර්මයේ කියන්නේ කිව්වොත් එයා ලාභ සත්කාර වලට අහු වෙලා ප්‍රමාදී කෙනෙක් බවට පත් වෙලා කියන කෙනෙක් බවට පත් වෙනවා. ඒ රටාවද නැද්ද? තියෙනවනේ. නේද? ඉතින් ඒ නිසා ධර්මී කියා දෙන ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් කල්පනා කරන අප්‍රමාදී මේ ජීවිතේ ඇදිවත හිසිගෙන ගත් උපමාවේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන වීරිය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊළඟට ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ වදාළේ භික්ෂූන්ට වදාළේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වගේ සියලු දුකින් නිදහස් වෙච්ච මුනිවරු වෙන්න වීරිය කරන්නට. එතන ඉඳගෙන තමයි අනිත් අයට ධර්මයේ කියා දෙන්න ඕනේ. එතකොට භික්ෂුණීන් නැති නිසා නමුත් භික්ෂුණීන්ට වදාළේ කේමා උප්පලවන්න වගේ දුකින් නිදහස මුනිවරියෝ වෙන්න මේ ජීවිතේම වීරිය කරන්නට කියලා. එහෙනම් කාටවත් තම තමන්ට ඕන විදිහට හිතුව මතයට කල් ගෙවන්න බෑ. උපාසක පින්වතුන්ට වදාළේ චිත්ත ගෘහපති හත්තාලක උග්ග වගේ අනාගාමි වෙලා කාම ලෝකේ දුක අවසන් කරන්න කියලා. ඊට පස්සේ උපාසිකාවට කුජුත්තර නන්ද මාතා වගේ
වීරිය කරලා දුකින් කාම ලෝක දුකින් නිදහස් වෙච්ච අය වෙන්න කිව්වා. එහෙනම් තම තමන්ට ඕන විදියට මේ වැඩපිළිවෙල හදාගන්න බෑ. නමුත් දැන් අපිට වර්තමානයේ අපිට වෙනවා යම් ගුරුවරයෙක් ප්‍රමාදී නම් ඒ ගෝලියන්ට මොකද වෙන්නේ? දැන් ගුරුවරයාගේ අදහසක් මෙහෙම තියෙනවා මේ කාලේ අවබෝධ කරන්න බෑ පින්මදි. ඒක බුද්ධ වචනේද? ඒක තමන්ගේ රුචි අරුචිකම් මත හදාගත් එකක්. ඒක සිහිනුවණින් කරන එකක්ද? ශ්‍රද්ධාවෙන් කරන එකක්ද? ඒක සතරාගතයෙන් යුක්තයි නේ. ප්‍රමාදීදේ ප්‍රකාශය අප්‍රමාදීද? ප්‍රමාදී. ඊට පස්සේ ප්‍රමාදීව තමන් අදහසක් හදාගන්න මේ කාලේ පින්මදි. ඒ නිසා මේක අවබෝධ කරන්න බෑ කියලා යම් ගුරුවරයෙක්. එතකොට ඒ ගුරුවරයාගේ ගෝලිය අප්‍රමාදී වේද? නෑ අර අදහස තමයි දෙන්නේ. ඊට පස්සේ යම් ගුරුවරයෙක් මෙහෙම කියන ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ නමක් මේ මාර ප්‍රශ්නේ නිසා අමනුෂ්‍ය ප්‍රශ්න පින්මදි. ඒ නිසා මේ කාලේ මේ ධර්මය අවබෝධ කරන්න බෑ. එතකොට ඒක බුද්ධ වචනේද? ඒක ශ්‍රාවකත්වයේ ලක්ෂණයක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මෙහෙම කරුණක්. තේර සූත්‍රයේ අංගුත්තර නිකාය 3 යම් භික්ෂුවක් ප්‍රසිද්ධ භික්ෂුවක් මෙන්න මෙහෙම කියනවා. මොකද්ද? ඉගෙන ගන්නවා. සුත්ත ගෙය්‍ය ව්‍යාකරණ ගාථා උදාන ඉති උත්තක ජාතක අභූත ධම්ම වේදල්ල කියන නවාංග ශාස්ත්‍ර ශාසන ඉගෙන ගන්නවා. ඉගෙනගෙන අප්‍රමාදී වෙන්න ඇඳිවත හිසගිනිගත් උපමාවෙන් සතර අපාදුකින් සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න වීරිය කරන්ට කියලා කියාගෙන යනවා. කියාගෙන ගිහිල්ලා කාලයක් යනකොට මෙයා ලාභ සත්කාර වලට ප්‍රසිද්ධ වෙනවනේ. ලාභ සත්කාර වැඩි වෙන්න ලාභ සත්කාරයට මත් වෙලා ප්‍රමාදී කෙනෙක් විදිහට අර ඉන්නකොට මුලින් හිතවිච්ච අදහස ටික ටික අඩු වෙලා ගිහිල්ලා මෙයා ඉන්න තැනට කතා කරන්න බලනවා. කතා කරනවා මොකද්ද? මේ කාලේ අවබෝධ කරන්න බෑ පින්මදි මාර ප්‍රශ්න වැඩි අමනුෂ්‍ය ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා පින්දාම් කරගෙන පුළුවන් විදිහට සුගතියට පැන ගන්නට කියලා කියනවා. දැන් එහෙමනම් ඒක හරිද? දැන් මුලින් කිව්වේ වෙන එකක්. දැන් කියනවා දැන් මුලින් අහපු කතාව කියපු කතාව අහන්න ලොකු ශ්‍රාවක පිරිසක් අනුගාමික පිරිසක් හිටියා ඒ භික්ෂුවගේ බුදුරජාණන් වහන්සේලා. ඊට පස්සේ අහන පිරිස කල්පනා මේ භික්ෂුව ප්‍රසිද්ධ කෙනෙක්. ඒ නිසා මේ කියන්නේ සත්‍යයක් වෙන්න ඕනේ කියලා අප්‍රමාදී වුණා. ඊට පස්සේ වීර්ය කරන්න පටන් ගත්තා. ටික කාලයක් ගියාට පස්සේ මේ භික්ෂුවට ලාභ සත්කාරات එක්ක මේ ප්‍රමාදී වෙලා ඇයි ප්‍රසිද්ධ නොවන තාක් පිරිහීමක් නැහැ. හැබැයි ප්‍රසිද්ධ වුණාට පස්සේ තමයි පිරිහීම තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් ඕන ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධ වුණාට පස්සේ ලාභ සත්කාරයෙන් ටෙන්ට වැඩි වීමත් එක්ක ධර්මයේ ඇසෙන විවේකයක් තියෙනවද? විවේකේ නැති වෙලා නීවරණ සහිත විඳුරන් අසංවර වෙලා මෙයාගේ ප්‍රසිද්ධත්වයට හානියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉන්න තැනට කරුණ හදා ගන්නවා. මේ කාලේ මේක අවබෝධ කරන්න බෑ කියලා. ඒක කියාගෙන පින්මදි මාර ප්‍රශ්න අමනුෂ්‍ය ප්‍රශ්න මේක යුගේ නෙමෙයි කියලා Tamanට හිතන උපමා දාලා කියනවා. ඊට පස්සේ අර අහගෙන හිටපු මිනිස්සු ඉන්නෝනේ කලින් වගේ. එයාලා කල්පනා කරනවා කලින් මේ භික්ෂුව මෙහෙම කිව්වා. දැන් මෙහෙම අප්‍රමාදී වෙන්න කියලා. දැන් කියනවා ඒක කරන්න බෑ කියලා. ප්‍රමාදී වෙනවා. ඊට පස්සේ අහන පිරිස මොකද වෙන්නේ? ප්‍රමාදී බවටපත් වෙනවා. එතකොට ඒ භික්ෂුවේ අනුගාමික පිරිස ශ්‍රාවකෙ ලාභයක්ද කළේ? තමන්ගේ රුචි අරුචිකම් මත අප්‍රමාදීව ධර්මය යටපත් කිරීමනේ. ඔව් බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ ද්වේෂේ ප්‍රහාණයටයි මෛත්‍රී දේශනා කළේ. එතකොට සබ්‍රහ්මචාරින් වහන්සේලාත් එක්ක වාසය කරනකොට යම් භික්ෂුවක් සබ්‍රහ්මචාරින් වහන්සේලාත් එක්ක අමනාපෙලා තරහ ඇති කරගෙන ගැටීම ඇති කරගෙන ඒ තරහ සිත අභ්‍යන්තර අරමුණක් විදිහට පවත්වනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක තථාගතයන් වහන්සේට කරන අභූතයෙන් කරන චෝදනාවක්. ඇයි ඒ ශාසනීය දේශේ ප්‍රහාණයට තියෙන්නේ වඩන්න. දේශේ ප්‍රහාණයට තියෙන්නේ. දේශේ වඩන්නට නෙමෙයි දේශේ ප්‍රහාණය කරන්නට. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යම් භික්ෂුවක් ගුරුවරයා ගැන වේවා ගෝලයා ගැන වේවා ආචාර්යපන් එකට ඉන්න සහෝදරයන් ගැන වේවා ගැටිලා අයෝනුසු මානසිකාරයට වෙල්ල සතර අගතියෙන් යුතුව සිහිනුවණ උපදවා ගන්නට බැරුව කල්යාණ මිත්‍ර නැතුව දසගතයන් අනුග්‍රහ ලබන්නේ නැතුව ගැටිලා තරහ වෙලා අමනාප වෙලා අභ්‍යන්තර අරමුණක් විදිහට තරහ පවත්වනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එයා තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන කෙනෙක්. එතකොට තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන කෙනෙකුට තථාගතයන් වහන්සේගේ සරණ ලැබෙයිද? සරණ නැත්නම් දියුණුව කරාද යන්නේ පිරීම කරාද?
එයා සමහර ප්‍රසිද්ධ කෙනෙක් වෙන්නත් පුළුවන්. නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. නේද? මොකද ප්‍රසිද්ධත්වය කියලා කියන්නේ ශාසනීය ගුණයක් නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යම් භික්ෂුවක් තථාගතයන් වහන්සේ වදාලා මෙන්න මේ ධර්මය මොකද්ද? සුත්ත ගේය ව්‍යාකරණ ගාථා උදාන ඉතිඋත්තක ජාතක අබෝධ ධම්ම වේදල්ලකින් නවාංග ශාස්ත්‍ර ශාසන ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මෙයා අර විදිහට මොකද කරන්නේ? අනුවිතරක නැවත නැවත ਵਿਚාර බලලා මනසින් විමසා කල් ගෙවලා මෙයාම හදා ගන්නවා දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටියක් හදා ගන්නවා. ඒ දෘෂ්ටිය හදාගෙන ඒකමයි හරිදී අනිත්‍යව වැරදි කියලා දෘෂ්ටියක් හදා ගන්නවා. එතකොට දැන් සම්මාදිට්ඨිය වැඩෙන්න ඕනේ. හැබැයි මෙයා කල්පනා කරලා මොකක් හරි බලයක් සම්මාදිට්ඨියට ආයතනෙ මිත්‍යා දෘෂ්ටියක් හදාගන්න හේතුව තමයි සම්මාදිට්ඨියෙන් යුතු සිහිනුවණ යුතු ප්‍රඥාව යුතු සබ්‍රහ්මචාරින් වහන්සේලා තුලින් දසකතාවෙන් අනුග්‍රහ ලැබෙමින් නිර්වුල් කරගත් දහම් දැනුම නැතිකම. මෙයා මිත්‍යා දෘෂ්ටියක් හදාගෙන ඒකමයි හරි අනිත්‍යව වැරදි කියලා කියනවා. බුදුරජාණන් ඒක හරියට මේ වර්තමානයේ දැන් අපිට අහන්න ලැබෙන්නේ පින්මදි මේ කාලේ අවබෝධ කරගන්න බෑ. අමනුස්ස පාසන, මාර පාසන, ගල් කුටි වල යක්කු පෙරේ තේනවා, කැලේ ඉන්න එපා අලි ගහනවා, පරණ ගල් කුටි වල මැරිච්ච ඇවිල්ලා බෙල්ල මෙරිකනවා කියලා කියන්නේ මොකද්ද? එහෙම අහනකොට අන්තිමේදී අහන අයට ප්‍රමාදයේද ඇති වෙනව ප්‍රමාදයේද? එතකොට ඒක ධර්ම විනයට එකඟයිද පටහැනි. එතකොට ධර්ම විනයට සත්‍යද එකතු කරන්න අභූතයක්ද? බුදුරජාන් වහන්සේ වදාලා එබඳු කෙනා මට අභූතෙන් චෝදනා කරන කෙනෙක්. එහෙනම් රැස්වෙන්නේ පින්ද පවුද? කුසල්ද අකුසල්ද? එතකොට අකුසල් නම් රැස්වෙන්නේ පවුන ඒ තථාගතයන් වහන්සේගේ සරණේ පිහිටපු කෙනෙකුට ලැබෙන පිහිට පිළිසරණ ආරක්ෂාව තියනවද? නෑනේ. ඉතින් ඒ නිසා මේ කාරණේ ගිහි පැවිදි කවුරු ශ්‍රාවකයන් විදිහට නුවණැත්තන් විදිහට ආචාර්ය උපාදී නිශ්චයාචාර්ය කර්මාචාර්යන සද්ද විහාරික ගෝල ගුරු කවුරුත් නුවණින් යුක්තව ශ්‍රද්ධාවන්තය විදිහට සතර අගතියෙන් තොරවයි තේරුම් ගන්න තියෙන කර්මානුරූපවාවේ කර්මාරූප යන්නේ නේද? එතකොට ඒ විදිහට සීනුවන තියෙන ශ්‍රද්ධාවන්තය විදිහට කල්පනා කරොත් අපිට මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. මොකද තථාගතයන් වහන්සේ 45 වසරක් පුරාවට වැඩම හිටමින් පිරිනුවන් පාන්ට අදහස් කළේ ස්වාක්ඛාත සම්දිට්ඨික කාලික ඒහිපස්සික ඕපනායක පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන ඒකාන්ත මෙලොව පරලොව සැප සලසන සතර පා දුකේ මුදවන රාග දේශ මොහ දුරු කරන ජරා මරණ දුක නිදහස් කරන ස්වාක්ඛාත ධර්මයේ මනාකොට සිවණ පිරිසටම දේශනා කරන්න ඉස්මතු කරන්න බෙදන්න විස්තර විභාග වශයෙන් ලෝකේ බබළුවන්ට පුළුවන් බව තේරුම් අරගෙන දැකලා නුවණින් නේද? එතකොට ඒ ධර්මයේ මේ විදිහටම කීවොත් නේද ශ්‍රාවකත්වයේ තියෙන්නේ. Tamanට ඕන විදිහට කපන්න කොටන්න ගියොත් හරියනවද? ඒ නිසා මේක කාටවත් කරන චෝදනාව නෙමෙයි. ඉතින් ඒ නිසා එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා ධම්මවිහාරී කියලා කියන්නේ කවුද? ඉගෙනගත්ත ධර්මයේ ඉගෙන ගන්නම මුළුමලින්ම දවස ගෙවන්නේ නෑ. එයා භාවනා කරනවා. නීවරණ යටපත් කරලා චිත්ත සමාධිය ඇති කරගෙන ප්‍රඥාව උපද ගන්නත් වීරිය කරන අන්න එයා තමයි ධම්ම විහාරී ධර්මයේ හැසිරෙන භික්ෂුව කියලා තේරුම් ගන්න කියන්නේ. එතකොට අපි දැන් තේරුම් ගන්න ඕන අපිට දකින්න ලැබෙනවා කවුද සමාජයේ ඉගෙන ගන්න කෙනා ඊළඟට ඉගෙන ගන්න අනිත්‍යයට කියලා දෙන කෙනෙක් දකින්න ලැබෙනවා. හැබැයි කවුරුවත් ධර්මයේ හැසිරෙන ධම්ම විහාරියයි නෙමෙයි. ඊළඟට අසු පරිදි ධර්මයේ සජ්ජායනා කරන පිරිසක් ඉන්නවා. එයාලා ධර්මයේ හැසිරෙන ධම්ම විහාරි නෙවෙයි. ඊළඟට අසු ධර්මයේ විමසා බල විචාර කර නැවත බලන අය ඉන්නවා. එයාලත් ධර්මයේ හැසිරෙන අය නෙවෙයි. ධර්මයේ නොයෙදී උන්ගම් තියන්නේ. ඊට පස්සේ මේ ශාසනයේ ඉන්න අය කාටවත් එක චෝදනා කරන නෙවෙයි. නමුත් තව කෙනෙක් ඉන්නවා නවාංග ශාසනය ඉගෙන ගන්නම මුළු දවස ගෙවන්නේ නෑ. ඉගෙනගත් ධර්මයේ භාවනා වශයෙන් පුරුදු කරනවා, සමත වශයෙන් චිත්ත සමාධියට වීර්යය කරනවා. අන්න එයා තමයි ධම්ම විහාරී ධර්මයේ හැසිරෙන අටපුරුෂ පුද්ගල සංඝයා විදිහට ශාසනය බබළුවන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව මේ අයුරින් මා විසින් ඔබට පර්යාප්ති බහුලයා, ඒ කියන්නේ ඉගෙන ගන්න කෙනා ගැන ධර්මයේ. ඊට පස්සේ සංඥාති එතකොට පර්යාප්ති බහුලයක් ඉගෙන ගන්න. සංඥාති බහුලයක් කියන්නේ අනිත් අයට කියා දෙන කෙනා. භික්ෂුව කියන්නේ අද සජ්ජාය බහුලයා, ඒ කියන්නේ
අනිත් දවස මුලම ගත කරන්නේ මොකක්ද එයා? සජ්ජායනා කරන එකමයි. ඊට පස්සේ විතර්ක බහුලයා. අර ධර්මයෙන් ගැන විමස බල ඉන්නවා කෙනා. මේකින් නෑ යෝනිසෝ මනසිකාරෝ කියලා. විතර්ක කර අහපු ධර්මයේ සිහි කර ඉන්නීමක් මේ කරන්නේ. විචාර කර යෝනිසෝ මනසිකාරය නෙවෙයි මේ කරන්නේ. ඒ වගේම පින්වත් භික්ෂුව මං ධම්මවිහාරී භික්ෂුව ගැන දේශනා කළා. සමත විදර්ශනා වඩන කෙනාගේ. ඒ නිසා භික්ෂුව ශ්‍රාවකයන්ට හිතයිසු අනුකම්පාවෙන් යුතුව අනුකම්පායතු. ශාස්ත්‍රවරයෙකු විසින් අනුකම්පාව උපදවාගෙන යමක් කළ යුතුද? ඒ මා විසින් ඔබට කියන ලද්දේ. භික්ෂුව ඔය තියෙන රුක්සෙවනේ. ඔය හිස් කුටි තියෙන්නේ දැන් මේ කුටි හිස්මයි. කවුරුත් එන්නේ නැහැ. භික්ෂුව ධ්‍යාන වඩන්න ප්‍රමාදයටපත් වෙන්න එපා. ධ්‍යාන නොවඩා ප්‍රමාදයටපත් වෙලා අවසානයේ පසුතැවෙන්න සිද්ධ වෙන්න එපා. සතර අපායේ ගිහිල්ලා මේ ඔබට අපගේ අනුශාසනාවයි. මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ දේ. සීන අවසාන මොකද වදාලේ? පින්වත් භික්ෂුව ධ්‍යාන වඩන්නට නීවරණයටපත් කරලා සමාධිමය ධ්‍යාන වඩන්නට සමාධිය තුල ධ්‍යාන පුදවාගෙන ඒ ධ්‍යාන සිතින් වාසය කරන්න ප්‍රමාදයටපත් වෙන්න එපා. අකුසල් ප්‍රහාණය කරලා කුසල් පුදවා ගන්නට ප්‍රමාද වෙන්න එපා. ආන්තිමට එහෙම වුණොත් මොකද වෙන්නේ? පසුතැවෙන්න තමයි සිද්ධ වෙන්නේ. මෙය අපගේ අනුශාසනාවයි කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දාලා. ඉතින් ඒ නිසා නුවණැත්තන් විදියට මේ කාරණේ ගැන කවුරුත් ගිහි පැවිදි ගැටෙන්නේ නැතුව අප්‍රමාදීව මේක සංසාර ගමන කර්මාරූපව ඉපදෙමින් මැනීම සැන සසර ගමන දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණා. බුද්ධ ශාසනය ලැබිච්ච මේ අවස්ථාවේ කල්යාණ මිත්‍රයන් ළඟට ඇවිල්ලා කල්යාණ ධර්මය අහලා නුවණින් යුතුව ශ්‍රද්ධා හිරියොතම් පිරිය පඤ්ඤා කියන සේක ධර්මයන් පුරුදු කරගෙන මෙලොව ආපත පරලෝක ආපත සලසාගෙන සසර දුකින් නිදහස් වෙන්නට සසර දුකින් නිදහස් වෙච්ච උතුම් වූ බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ අපි හැම දිනාටම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. සාදු